අද පාඩම ඇවිල්ලා ප්‍රාග්ධන අයවැය කරන කියන පාඩම. ඔයගොල්ලන්ට මුලින්ම දවසේ කිව්වම ප්‍රාග්ධන අයවැය කරන පාඩම එක්සෑම් එකට ඉතාම වැදගත් කියලා. ඇයි මම එහෙම කිව්වේ? ඇයි මම එහෙම කිව්වේ? වැටි එක්සෑම් පේපර්ස් ගත්තොත් හැම අවුරුද්දෙම වගේ අඩුම ගානේ ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. හැමෝම ගාව පාස් පේපර්ස් තියනවා නේද? හෑන්ඩ් අවුට් එකක් තියනවාද පාස් පේපර් ක්වෙස්චන්ස් කියලා? ඔව් සර්. මේ හෑන්ඩ් අවුට් එක මම ස්ක්‍රීන් එකේ තියෙන හෑන්ඩ් අවුට් එක මේ හෑන්ඩ් අවුට් එකක් තියෙනවනේ මේක පේනවනේ හැමෝටම නේද? මේ හෑන්ඩ් අවුට් එක හැමෝටම පේනව නේද? මේක පේනවද නැද්ද? පේනව නේද? ඔව් පේනවා සර්. හරි. එතකොට පේනවා ඇති 2019 සැප්තැම්බර් ගත්තොත් ඒක තමයි අන්තිමට තිබ්බ එක්සෑම් එක. ඒ අවුරුද්දේ ලකුණු 22ක් ඇවිල්ලා තියෙනවා. ඊළඟ පිටුවට ගියොත් 2019 මාර්තු පේනවා ඇති ලකුණු 40ක්ම ඇවිල්ලා තියෙනවා. ඊළඟ 2018 සැප්තැම්බර් ගත්තොත් ලකුණු 42ක් ඇවිල්ලා තියෙනවා. 2018 මාර්තු ගත්තොත් එත් ලකුණු 40ක් තියෙනවා. ඊළඟ 2017 සැප්තැම්බර් ගත්තොත් ලකුණු 22ක් තියෙනවා. ඒතර පේනවා ඇති මේ පාඩමේ තියෙන වැදගත්කම නේද? එක්සෑම් පාස් වෙන්න කීයක් ගන්න ඕනේ? කීයක් ගන්න ඕනේ පාස් වෙන්න? 45. 45යි. ඒතර පේනවා ඇති 2018 සැප්තැම්බර් ගත්තොත් මේ පාඩුවෙන් විතරක් ලකුණු 42ක් ගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් අපි පේපර්ස් බලද්දී ලකුණු 42ක් කරන් තියනවා නම් පාස් කරනවා. ඒ කියන්නේ මේ පාඩුවෙන් විතරක් වුණත් පාස් වෙන්න පුළුවන්. නිසා මේ පාඩම වැදගත්. හොඳින් බලා ගන්න. අඩුම තරමේ ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා එක්සෑම් එකට. හැමෝටම මේ පාඩම පුළුවන් වෙන්න ඕනේ. මේ පාඩම අමාරුත් නෑ. මේ පාඩම ඉගෙන ගන්න එක දෙයක් දැනගෙන ඉන්න ඕනේ. මොකක්ද දැනගෙන ඉන්න ඕන දේ? එක දෙයක් දැනගෙන ඉන්න ඕනේ හොඳටම. ඒක දැනගත්තොත් මේ පාඩම ලේසි. මොකක්ද ඒ දැනගත යුතු දේ? කාට හරි කියන්න පුළුවන්. මම කලින් සතියේ කිව්වා. මේ පාඩම ඉගෙන ගන්න මොකක්ද දැනගෙන ඉන්න ඕනේ? අපි ගිය සතියේ මොකක්ද ඉගෙන ගත්තේ? මුදලේ කාලී නගය කියන පාඩම නේද? ඒත් කාලී නගය කියන පාඩමේදී මම කිව්වා අපිට හැමතිස්සෙම වැදගත් වෙන්නේ වර්තමාන නගය හොයන එක කියලා නේද? නේද? අපි ඉගෙන ගත්තා ගිය සතියේ ඕනම මූල්‍ය උපකරණයක වටිනාකම කියලා කිව්වේ මොකක්ද? අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන නගයට. ඒ නිසා වර්තමාන නගය හොයන්න හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ පාඩමේදී ඇත්තටම කරන්න තියෙන්නේ වර්තමාන නගයන් හොයන එක. දැන්ටමත් හැමෝටම වර්තමාන නගයන් හොයන්න පුළුවන්ද බැයිද? ඒක හැමෝටම පුළුවන් වෙන්න ඕනේ නේද? පුළුවන් නේද හැමෝටම? නේද? හැමෝටම පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා බලමු දැන් අපොඩ්ඩක් මතක් කරගන්නත් එක්ක මේ පාඩමේ අපි පාඩමත් එක්කම එක්සෑම් පේපර්ස් වල ආපු ගණන් ටිකක් හදාගෙන යමු. පේන ඇති පාස් පේපර්ස් කරොත් පාස් වෙන්න පුළුවන් ලේසියෙන්ම. මොකද ඔයකටට මේ පාස් පේපර්ස් ටික කරන් යද්දි තේරෙයි. පාස් පේපර්ස් වල ප්‍රශ්න සමහර අවුරුදු වල ඉලක්ක මාරු කරලා ඒ වගේ එහෙමම ඇවිල්ලා තියෙනවා. නමුත් ඒත් ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් තමයි ගොඩක් අයට අමාරුයි කියලා කියන්නේ. ඒකට අමාරු හේතුව තමයි එකක් හැමදාම පන්ති වල සම්බන්ධ නොවීම. අනිත් එක ගෙදරදී තනියෙන් මේ හදන ගණන් හදලා බලන්න ඕනේ. එක්සෑම් එකට කිට්ටු වෙලා හදන්න ගියොත් තමයි එක්සෑම් එක ෆේල් වෙන්නේ. හරි කවන්නේ. ඒතර ප්‍රාග්ධන අයවැය කරන පාඩමට එන්න කලින් අද කීප දිනක් අලුතෙනුත් ඇවිල්ලා තියෙන නිසා පොඩ්ඩක් මතක් කරොත් මූල්‍ය කළමනාකරණයේ අරමුණ මොකද්ද? ලකුණු එකක ප්‍රශ්න, ලකුණු දෙකක ප්‍රශ්න. හැම අවුරුද්දකම වගේ ලකුණු දෙකක් ඇවිල්ලා තිබුණා. මොකද්ද මූල්‍ය කළමනාකරණයේ අරමුණ? අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම තමයි අපේ අරමුණ නේද? අපේ අරමුණ ලාභ උපරිම කිරීම නෙවෙයි. ඒතර මූල්‍ය කළමනාකරණයේ අරමුණ අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම. ඉංග්‍රීසියෙන් කිව්වොත් අපේ අරමුණ wealth maximization. profit maximization නෙවෙයි. අපේ අරමුණ wealth maximization. ඒතර අයිතිකරුවන්ගේ ධනය පෙන්눔 කරන්නේ යාගේ කොටස් වෙළඳපොලේ තියෙන කොටස් වල මිල ගණන් වලින්. ඒතර අපේ හැම දෙයක්ම ඉලක්කගත වෙන්න ඕනේ කොටස් වෙළඳපොලේ තියෙන මිල ගණන් ඉහළ නැං වෙන තීරණ තමයි අපි හැමතිස්සෙම ගන්න ඕනේ. එතෙන්දී අපි තව දෙයක් ඉගෙන ගත්තා. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් තුනක් තිබ්බා. මොකක්ද ඒ කාර්යයන් තුන? කාට හරි මතක නම්? පළවෙනි දවසේ අපි ඉගෙන ගත්තා. මූල්‍ය කළමනාකරණයේ ප්‍රධාන කාර්යයන් තුනක් තියෙනවා. මොකක්ද ඒ කාර්යයන් තුන?
අරමුදල් රැස් කිරීම, ඔව් එකක් හරි. අරමුදල් ආයෝජනය, ප්‍රතිලාභ බෙදා ගැනීම. ඒතර අපේ ප්‍රධාන අරමුණ තුල තමයි පළවෙනි අරමුණ තමයි අවශ්‍ය ප්‍රාග්ධනය අවශ්‍ය වේලාවෙදී අවම පිරිවැයකින් රැස් කිරීම තමයි පළවෙනි කාර්යය. දෙවෙනි කාර්යය තමයි එසේ රැස් කරපු ප්‍රාග්ධනය අයිතිකරුවන්ගේ ධනය උපරිම වන ආකාරයෙන් ආයෝජනය කිරීම. තුන්වෙනි කාරණය තමයි ආයෝජනය කරාම අපිට ප්‍රතිලාභ හම්බ වෙනවා. ඒ ප්‍රතිලාභ බෙදා හැරීම තමයි අපේ තුන්වෙනි කාර්යය. ඉගෙන ගත්ත දෙවෙනි කාර්යය තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම වෙන ආකාරයෙන් ආයෝජනය කිරීම. ඒතර මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ අපි කොහොමද මේ අයිතිකරුවන්ගේ ධනය උපරිම වෙන ආකාරයෙන් අපේ අරමුදල් ආයෝජනය කරන්න කියලා තමයි මේකෙන් ඉගෙන ගන්න. මේ පාඩමේ අරමුණ තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම වන ආකාරයෙන් අරමුදල් ආයෝජනය කරන විදිහ ඉගෙන ගැනීම. ඒතර මේ පාඩමේ ඉන්න කලින් ස්ලයිඩ්ස් ටික ඔකට හම්බුණා නේද? Google Classroom එකේ මම හිතන්නේ ස්ලයිඩ්ස් ටික ඔකට ෂෙයා කරලා ඇති. හම්බුණා නේද? ස්ලයිඩ්ස් තියෙනනේ හොම ගාව නේද? ස්ලයිඩ්ස් නැත්තම් නෝට් එක හරි ඇති. එහෙනම් බලමු. මේ පාඩමේ පළවෙනි එකට තමයි ප්‍රාග්ධන අව්‍යයකරණය කියන්නේ මොකක්ද කියලා අපි ඉගෙන ගන්න ඕනේ ඉස්සෙල්ලාම. කොයි වෙලාවකත් එක්සෑම් එකේ අහන්නේ ප්‍රාග්ධන අව්‍යයකරණය යන කුමක්ද කියලා. නමුත් අපි දැනගන්න ඕනේ මොකක්ද මේ කියලා නේද? ප්‍රාග්ධන අව්‍යයකරණය කියලා කියන්නේ අනාගතයේ අයිතිකරුවන්ගේ ධනය උපරිම වන පරිදි ආයෝජනය කිරීමට සුදුසු ව්‍යාපෘති හඳුනා ගැනීම තමයි මේකෙන් කරන්නේ. අයිතිකරුවන්ගේ ධනය උපරිම වන ආයෝජන ව්‍යාපෘති තෝරා ගැනීම තමයි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේවා බොහෝ විට ආයතනයක් දන දිගුකාලීන තීරණ මේ තීරණ මත තමයි මේ අදාළ ආයතනයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය වෙන්නේ. නැත්නම් මේ තීරණ ඔස්සේ තමයි අයිතිකරුවන්ගේ ධනය උපරිම වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒතර මේ තීරණ ඕනම ආයතනයක පැවැත්ම සඳහා ඉතාම වැදගත් වෙනවා. මේ තීරණ හරියට ගත්තොත් ව්‍යාපාරය පවත්වා ගන්න පුළුවන්. වැරදුනොත් එතනදීම ව්‍යාපාරය බංකොලොත් වෙලා වහලා දාන්න වෙන්නේ. ඊළඟට බලමු ප්‍රාග්ධන අයවැයකරණයේ පියවර මොනවද කියලා. පළවෙනි දේ තමයි අනාගත මුදල් ප්‍රවාහයන් පුරෝකථනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. කියන්නේ මොකක් හරි ව්‍යාපෘතියක් තියෙනවා නම් ඒ ව්‍යාපෘතියෙන් අනාගත අවුරුදු ඉදිරි අවුරුදු වලදී ලැබෙන මුදල් ප්‍රවාහයන් පුරෝකථනය කරන්න ඕනේ ඉස්සෙල්ලා. උදාහරණයකට අපි හිතමු අපි IBSL කියලා ආයතනයක් පටන් ගන්නවා කියලා. ඒත් පටන් ගන්න කලින් අපි එස්ටිමේට් කරන්න ඕනේ ඊළඟ අවුරුදු වල මේ ආයතනයට මුදල් කොහොම හම්බෙයිද, කොච්චරක් හම්බෙයිද, මේ අවුරුද්දේ කොච්චරක් හම්බෙයිද, ඊළඟ අවුරුද්දේ කොච්චරක් හම්බෙයිද, ඊළඟට මේ ආයතන සඳහා වියදම් කොච්චරක් යයිද, ලෙක්චරර්ස්ට කොච්චරක් ගෙවන්න ඕනද, ප්‍රාග්ධන වියදම් කොච්චරක් තියෙයිද, ඒ වගේ ඊළඟට ආදායම් වියදම් ඉස්සෙල්ලා පුරෝකථනය කරන්න ඕනේ. තමයි පළවෙනි කාර්යය. අපි පුරෝකථනය කරත් අනිවාර්යයෙන්ම අපි ලැබීම් පුරෝකථනය කරන්නත් ඕනේ, ගෙවීම් පුරෝකථනය කරන්නත් ඕනේ. මෙහෙම ප්‍රශ්නයක් આવොත් මූල්‍ය කළමනාකරණයේදී අපි වැඩියෙන් අවධානය යොමු කරන්න ඕනේ ව්‍යාපාරයේ කටේ ගිණුම් කර ඉගෙන ගත්තා නේද? ඒතර ගිණුම් කරන එක ගත්තොත් ප්‍රධාන වශයෙන් ගිණුම් කටයුතු ඉවර වෙලා හදන දේවල් පහක් තියෙනවා නේද? මොකක්ද මේ හදන දේවල් පහ? එකක් ආදායම් ප්‍රකාශනය කියලා එකක් හදනවා. ඊළඟට ශේෂ පත්‍රය කියලා එකක් හදනවා. ඊළඟට මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියලා එකක් හදනවා. ඊළඟට හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කියලා එකක් හදනවා. දැන් වර්තමානයේ මම හිතන්නේ ඒකට කියන්නේ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය කියලා එකක් හදනවා. ඊළඟට ගිණුම් කරන සටහන් තියෙනවා. ඒතර අපි ගිණුම් කරන වාර්තාවල මේ කොටස් පහ තියෙනවා. ආදායම් ප්‍රකාශනය තියෙනවා, ශේෂ පත්‍රය තියෙනවා, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය තියෙනවා, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය තියෙනවා, ඉතින් ගිණුම් කරන්නේ සටහන් තියෙනවා. ඒතර මේ තමයි මූල්‍ය ප්‍රකාශනයක අඩංගු දේවල්. ඒතර මේ මූල්‍ය ප්‍රකාශනයක අඩංගු දේවල් වලින් මූල්‍ය කළමනාකරණයේදී වැදගත් වෙන්නේ මොකක්ද? මේ පහෙන් මොකක්ද වැදගත් වෙන්නේ? ෆයිනෑන්ස් වලදී මොකක්ද වැදගත් වෙන්නේ? කඩාරි කල්පනා කරොත් මම මේ දැන් කියපු දේ ඔස්සේ හිතුවොත් ෆයිනෑන්ස් වලදී මොකක්ද වැදගත් වෙන්නේ? කැෂ් ෆ්ලෝ. අනිවාර්යයෙන්ම ෆයිනෑන්ස් වලදී වැදගත් වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. අපිට වැදගත් වෙන්නේ ආදායම් ප්‍රකාශනය නෙවෙයි. මොකද ආදායම් ප්‍රකාශනය මොකක්ද තියෙන්නේ? ව්‍යාපාරයේ ලැබු ශුද්ධ ලාභය. අපේ අරමුණ ලාභ උපරිම කිරීම නෙමෙයි, ප්‍රොෆිට් මැක්සිමයිසේෂන් නෙවෙයි. ඒ නිසා අපිට ආදායම් ප්‍රකාශනය නෙමෙයි වැදගත්. අපිට අවශ්‍ය වෙන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය මොනවද තියෙන්නේ? කත එක්සෑම් එකේ ප්‍රශ්නයක් ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා නේද?
මෙහෙයුම් කටයුතු මුදල් ප්‍රවාහය, ආයෝජන කටයුතු මුදල් ප්‍රවාහය, මූල්‍ය කටයුතු මුදල් ප්‍රවාහය කියලා අරමුදල් ප්‍රවාහ ප්‍රකාශනය ගත්තොත් කොටස් තුනක් තියෙනවා නේද? ඒතර හොඳට මතක තියාගන්න ෆයිනෑන්ස් වලදී අර උපචිත වියදම් එහෙම ගලපනවනේ ආදායම් ප්‍රකාශනයට අදින්නේ ඒවා නෙමෙයි වැදගත්. ඇත්තටම මුදල් ලැබීම සහ ගෙවීම මොකක්ද කියන එක තමයි ෆයිනෑන්ස් වලදී වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ වගේම පරාග්ධන අයවැය කරන පියවරට නැවත ගියොත් අපිට වැදගත් වෙන්නේ ඉස්සල්ලාම කරන්න ඕනේ අනාගතයේ පුරෝකතනය කරන්න ඕනේ. මුදල් ලැබීම සහ ගෙවීම ඉස්සල්ලා හඳුනා ගන්න ඕනේ. ඊළඟට මේ මුදල් ප්‍රවාහයන්ගේ තියෙන අවදානම අගයන්න ඕනේ. අවදානම කියලා කිව්වේ මේ මුදල් කොච්චර ෂුවර් එකෙන් ලැබෙයිද? කොච්චර අන්ෂුවර්? ඉස්සෙල්ලා ඊළඟ පියවර තමයි ඒක අවදානම අගයන්න ඕනේ. ඊළඟ දේ තමයි බර තැබූ සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය ගණනය කරන්න ඕනේ. මොකක්ද ඒක බලමු බර තැබූ ප්‍රාග්ධන පිරිවැය තා ටිකකින්. ඊළඟට මුදල් ප්‍රවාහයන් අගයන්න ඕනේ. ඊළඟ අන්තිම පියවර තමයි මුදල් ප්‍රවාහයන් ඇගයීම. පළවෙනි පියවර මුදල් ප්‍රවාහයන් පුරවකථනය කිරීම, දෙවෙනි පියවර අවදානම් ඇගයීම, තුන්වෙනි පියවර බර තැබූ සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම, හතරවෙනි පිරිවැය තමයි මුදල් ප්‍රවාහයන් ඇගීම. මුදල් ප්‍රවාහයන් ඇගීම කියලා අපි මොකක්ද ඇත්තටම කරන්නේ? කාට හරි කියන්න පුළුවන්. මොකක්ද අපි මේ කරන්නේ? මුදල් ප්‍රවාහයන් ඇගීම කියලා අපි මොනවද කරන්නේ? අපි දන්න දෙයක් කරන්නේ. මොකක්ද කරන්නේ? මොකක්ද කරන්නේ? මුදල් ප්‍රවාහය ඇගීම. මොකද? අනිවාර්යයෙන්. අපි මුදල් ප්‍රවාහයන් ඇගීම කියලා ඇත්තටම කරන්නේ අපි ගාව අනාගත මුදල් ප්‍රවාහයන් ටික තියෙනවා. ඊළඟට බර තැබූ ප්‍රාග්ධන පිරිවැය තියෙනවා. මේ දෙක භාවිතා කරලා අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරන්න ඕනේ. නැත්නම් වර්තමාන අගයේ හෙවීම තමයි මුදල් ප්‍රවාහයන් ඇගීම කියලා කියන්නේ. එවනම් මේක තමයි පියවර මුදල් ඉස්සලාම මුදල් ප්‍රවාහයන් පුරවකථනය කිරීම, ඊළඟට අවදානම ගණනය කිරීම, ඊළඟට බර තැබූ ප්‍රාග්ධන පිරිවැය ගණනය කිරීම. ඒතර මේ තොරතුරු ඔස්සේ අන්තිමට අපි කරන්නේ වර්තමාන අගය හොයන එක. ඒතර මේක තමයි ප්‍රාග්ධන අයවැය කරන්නේ පියවර. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් ඉතින් මේ පාඩමේට යන්න කලින් අපි ඉගෙන ගන්න ඕනේ ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ කොටස් දෙක තමයි එකක් ස්වාධීන ව්‍යාපෘති අනිත් එක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති හැටියට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒකට කෙටි සටහන් ලියන්න වගේ මේක ඉන්න පුළුවන්. ස්වාධීන ව්‍යාපෘතියක් කියන්නේ මොකද්ද? අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කියන්නේ මොකද්ද කියලා අහන්න පුළුවන්. ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ස්වාධීන ව්‍යාපෘතියක් කියන්නේ කියලා. ස්වාධීන ව්‍යාපෘතියක් කියලා කියන්නේ එක් ව්‍යාපෘතියක් නිසා අදාළ සමාගමේ හෝ ආයතනයේ අනෙක් ව්‍යාපෘති වලට බලපෑමක් වෙන්නේ නැත්නම් ඒවට තමයි ස්වාධීන ව්‍යාපෘති කියලා කියන්නේ. දැන් ස්වාධීන ව්‍යාපෘතියේ තියෙන ප්‍රධාන ලක්ෂණය මොකක්ද? එක් ව්‍යාපෘතියක් නිසා අනෙක් ව්‍යාපෘතියට බලපෑමක් නැත්නම් ඒවට තමයි අපි කියන්නේ ස්වාධීන ව්‍යාපෘති කියලා. ඊළඟ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර කියන්නේ ඒකේ ප්‍රතිවිරුද්ධ වේ. අනිත් පැත්ත. ප්‍රතිවිරුද්ධ තත්ත්වය. මොකක්ද දැන් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියන්නේ? එක් ව්‍යාපෘතියක් නිසා අනෙක් ව්‍යාපෘතියට බලපෑමක් තියෙනවා නම් ඒවට තමයි අපි කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කියලා. ව්‍යාපෘති කොටස් දෙකයි ස්වාධීන ව්‍යාපෘති සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති. උදාහරණයක් විදිහට ගත්තොත් යමම දන්න සමාගමක් තමයි හිතමු මංචි කියන ආයතනය. ඒතර මංචි කියන ආයතනය මොනවද කරන්නේ? මොනවද කරන්නේ? අපි යමම දන්නන්නේ බිස්කට් හදන එක කරන්නේ. ප්‍රධාන වශයෙන් මංචි කියන ආයතනය කරන්නේ බිස්කට් හදන එක. අපි තුමු මංචි කියන ආයතනය ළඟදී ඔය කට්ටිය තලවතුගොඩ පැත්තේ ගියොත් සුපර් මාකට් එකක් පටන්ගෙන තියෙනවා. ස්පා කියලා නේද? දැකලා තියෙන්නේ තලවතුගොඩ පැත්තේ තියෙනවා සුපර් මාකට් එකක් ස්පා කියලා. ඒතර ඒක ගත්තොත් මොන වගේ ව්‍යාපෘතියක්ද? මංචි කියන ආයතනයේ පටන් ගත්ත සුපර් මාකට් එක ස්වාධීන ව්‍යාපෘතියක්ද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘතියක්ද? මොකද කියන්නේ ප්‍රේසන්න? මංචි සාමාන්‍යයෙන් කරන්නේ බිස්කට් හදන එක. ඒ අලුත් ව්‍යාපෘතියක් පටන් ගත්තා සුපර් මාකට් එක. ඒක ස්වාධීන ව්‍යාපෘතියක්ද අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘතියක්ද? මොන වගේ ව්‍යාපෘතියක්ද? ස්වාධීන ව්‍යාපෘති. අනිවාර්යයෙන්ම මේක ස්වාධීනයි. ඇයි? එයා සුපර් මාකට් එකක් පටන් ගත්තා කියලා එයාගේ බිස්කට් හදන ව්‍යාපාරයට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. හැබැයි අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් අපි හිතමු මංචි කියන සමාගම අලුත් බිස්කට් වර්ගයක් හඳුන්වා දෙන වෙළඳපොළ. දැන් මොකද? සමහර විට මේ අලුත් බිස්කට් එක නිසා දැන් තියෙන බිස්කට් වල තියෙන ඉල්ලුම අඩු වෙලා යන්න පුළුවන් නේද?
ඒ වගේ එකක් ගත්තොත් අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒතර මංච් කියන සමාගම අලුත් බිස්කට් එකක් හඳුන්වා දුන්නොත් ඒක අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘතියක් වෙනවා. හැබැයි යා බිස්කට් වලට අදාළ නැති අලුත්ම ව්‍යාපෘතියක් පටන් ගත්තොත් එකක් ගත්තොත් ස්වාධීන ව්‍යාපෘතියක් වෙනවා. දැන් පැහැදිලි ඇති මොකද්ද මේ ස්වාධීනයි කියන්නේ මොකද්ද මේ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි කියලා කියන්නේ කියලා. ඒතර එක්සෑම් එකට ගත්තොත් සමහරට අහන්න පුළුවන් කෙටසටහන් ලියන්න ස්වාධීන ව්‍යාපෘති සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා අහන්න පුළුවන්. ඒතර ඒ වගේ වෙලාදී කරන්න ඕනේ මේ අපි ඉදිරියට තියෙන නිර්වචනය ලියලා ඊළඟට උදාහරණයක් පුළුවන් නම් ලියන්න. තව උදාහරණ ගත්තොත් අපි හිතමු ශ්‍රී ලංකා ටෙලිකොම් ළඟදී පටන් ගත්ත ටැක්සි සේවයක් නේද? මොකක්ද ඒක නම නමත් කැබ් සර්විස් එක අලුතෙන් පටන් ගත්ත ශ්‍රී ලංකා ටෙලිකොම් SLT move කියලා නේද? ඒතර ඒක ස්වාධීන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ස්වාධීන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒක අනිවාර්යයෙන්ම ස්වාධීන ව්‍යාපෘතියක් නේද? ඒකද යාගේ ප්‍රධාන බිස්නස් එක වෙලා තිබේ ටෙලිෆෝන් බිස්නස් එක නේද? නමුත් එයා SLT move කියලා අලුත් කැබ් සර්විස් එකක් පටන් ගත්තා. ඒක ගත්තොත් ස්වාධීන ව්‍යාපෘතියක් වෙනවා. හිතමු SLT එකම තියෙනවා දැන් එයාගේ 4G තියෙනවා. ඒතර 4G තියෙද්දිම එයා හඳුන්වා දෙනවා ෆයිබර් කියලා අලුත් එකක්. දැන්ටත් තියෙනවා. ඒතර 5x4G ගත්තොත් එතන මොකද වෙලා තියෙන්නේ? ඒ දෙක ගත්තොත් අනිවාර්යයෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති වෙනවා. මොකද 4G නිසා ෆයිබර් වලට බලපෑමක් වෙන්න පුළුවන්. මොකද එකම බිස්නස් එක වෙනත් විදිහින් වෙන්නේ නේද? ඉතින් මේ වගේ දේවල් තමයි ස්වාධීන සහ අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘති කියලා කියන්නේ. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් අපිට මේක වැදගත් වෙන්නේ ඇත්තටම මේ ස්වාධීන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරද කියන එක වැදගත් වෙන්නේ. අපි මේ ව්‍යාපෘති අනුව අගයන විදිය වෙනස් එකයි. ස්වාධීන ව්‍යාපෘතියක් අගයන විදිය වෙනස්. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර ව්‍යාපෘතියක් අගයන විදිය වෙනස්. නිසා ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්න ඕනේ මේ ව්‍යාපෘතියේ ස්වභාවය මොකක්ද කියලා. ඒ අනුව තමයි ඇගීම තීරණය වෙන්නේ. හරි. එතකොට ව්‍යාපෘතියක් ඇගීම සඳහා ක්‍රමවේද 6ක් තියෙනවා මේ පාඩමට අනුව ව්‍යාපෘතියක් ඇගීමේ ක්‍රම 6ක් තියෙනවා. ඒතර මේ 6ම දැනගන්න ඕනේ. මේ 6ෙම දැනගත යුතු දේවල් තමයි එකක් අදාළ ක්‍රමය මොකක්ද කියලා දැනගන්න ඕනේ. කියන්නේ අදාළ ක්‍රමය නිර්වචනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒ අදාළ ක්‍රමයට අනුව ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ. තුන්වෙනි දේ තමයි අදාළ ක්‍රමයේ වාසි දැනගන්න ඕනේ. අදාළ ක්‍රමයේ අවාසි දැනගන්න ඕනේ. ඊළඟට අදාළ ක්‍රමයට අනුව ගාන හැදුවට පස්සේ ව්‍යාපෘතියක් තෝරගන්නවද නැද්ද කියලා තීරණයක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර මේ පහ තමයි දැනගන්න ඕනේ. ඒතර මේ ක්‍රම 6ක් ඉගෙන ගන්නවා. මේ ක්‍රම 6 මම කතා කරපු හැඳින්වීම දැනගන්න ඕනේ, ගණන් හදන්න පුළුවන් වෙන්න ඕනේ, වාසි දැනගන්න ඕනේ, අවාසි දැනගන්න ඕනේ. ඊට අමතරව ගාන හැදුවට පස්සේ ව්‍යාපෘතියක් තෝරගන්නේ කොහොමද කියලා දැනගන්න ඕනේ. ඒතර එක්සෑම් එකේ අහන්නේ මෙන්න මේවා. නිසා අනිවාර්යයෙන්ම මේ ව්‍යාපෘති පාඩම් කරද්දි මම මේ කියපු කරුණු පහ ගැන අවධානය යොමු කරන්න. ඉස්සෙල්ලාම බලමු පළවෙනි ක්‍රමය ආපසු ගෙවීම කාලය. ඒතර පළවෙනි එක තමයි ආපසු ගෙවීම කාලය. payback period කියලා ඉංග්‍රීසියෙන් කියනවා. ඉංග්‍රීසි වචනත් මතක තියාගන්න. මම කලින් කිව්වා සිංහල ඉගෙන ගත්තට එක්සෑම් එකේ ඉගෙන ගත්තට ප්‍රායෝගිකව වැඩ කරන්න ගියාම අපිට අවශ්‍ය වෙන්නේ ඉංග්‍රීසි තමයි අවශ්‍ය වෙන්නේ. හරි. ඒතර පළවෙනි දේ තමයි ආපසු ගෙවීම කාලය. ආපසු ගෙවීම කාලය කියලා කියන්නේ අපි කිසියම් ව්‍යාපෘතියකට මුදල් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කරපු මුදල් නැවත ලැබීමට ගත වන කාලයයි. එනකොට කිසියම් මුදලක් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කරපු මුදල ආවරණය කර ගැනීමට ගත වන කාලයට තමයි ආපසු ගෙවීම කාලය කියලා කියන්නේ. එහෙමත් නැත්නම් ව්‍යාපෘතියක මූලික පිරිවැය ආවරණය කර ගැනීමට යන අවුරුදු ගාන. ඒක කෙටියෙන් නිර්වචනය කරන්න කිව්වොත් ඔක ටික ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. කිසියම් ව්‍යාපෘතියකට මුදලක් ආයෝජනය කරාට පස්සේ ඒ ආයෝජනය කළ මුදල නැවත ආවරණය කර ගැනීමට ගත වන කාලයට තමයි ආපසු ගෙවීම කාලය කියලා කියන්නේ. එතකොට මේ ක්‍රමයට අනුව අපි උදාහරණයක් බලමු. අපි එක්සෑම් එකේ ආපු ගානකින්ම පටන් ගමු. ඒතර එක්සෑම් පේපර් උත් ඒත් එක විවර නිසා අපි එක්සෑම් පේපර් එක ආපු ගානකින් පටන් ගමු. ඔකට ටික 6 වෙනි පිටුවේ තියෙන්නේ. 6 වෙනි පිටුවට ගියොත් 2017 සැප්තැම්බර් 3 වෙනි ප්‍රශ්න. ඒක පේනවනේ හැමෝටම.
මේක පේනවද? මේ ස්ක්‍රීන් එක පේනවද හැමෝටම? ඔව් පේනවා. ඒකේ තුන්වෙනි ගාන පොඩ්ඩක් කියවන්න බෑ. මොකද්ද කියන්නේ කියලා? සීමා සහිත කැපිටල් හෝල්ඩින්ග්ස් නව ව්‍යාපෘතයක ආයෝජනය කිරීමට සලකා බලමින් සිටින අතර සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී පහත සඳහන් වන මූල්‍ය මුදල් ආගම්‍ය සහ විගම්‍ය වෙනදී ට්‍රාන්ස්ලේට් කරද්දී එක එක විදිහට ට්‍රාන්ස්ලේට් වෙනවා නේද? මුදල් ලැබීම සහ ගෙවීම කියන එක එක වචන වලින් ට්‍රාන්ස්ලේට් වෙනවා. ඒ නිසා සමහරවිට මේ සිංහල පේපර් එකේ තියෙන ප්‍රශ්නයක් තමයි ට්‍රාන්ස්ලේට් කරපු නිසා සමහර ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. කොයි මොන හරි වෙලාවක සිංහල වචන තේරුම් නැත්නම් ඉංග්‍රීසි පේපර් එක පොඩ්ඩක් කරන් බලන්න. සමහර මේ ආගම්‍ය කියන එක එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේද? ඉන්ෆ්ලෝ කියන එක විතින් බ්‍රැකට්ස් තිබෙන්නේ නැත්නම් මුදල් ආගම්‍ය කියන එක එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම මොකක් හරි දන්නේ නැති වචනයක් තිබ්බොත් එක්සෑම් පේපර් එකේ චුට්ටක් ඉංග්‍රීසි පේපර් එක ඉල්ලගෙන බලන්න. ඉංග්‍රීසි පේපර් එකත් ඉල්ල ගන්න පුළුවන් ඔය කට්ටියට. මේ ට්‍රාන්ස්ලේට් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මුදල් ආගම්‍ය සහ විගම්‍ය එක ට්‍රාන්ස්ලේට් කරන තියෙන්නේ මුදල් ලැබීම සහ ගෙවීම කියලා. එක එක වචන භාවිතා වෙනවා කන්නේ. සමාගම දැනටමත් රුපියල් මිලියන 1ක් ව්‍යාපෘතියේ මූලික ඇගයීම් සඳහා වැය කර ඇති අතර ව්‍යාපෘතියේ පිරිවැය අතර මේක එන්න ඕනේ ව්‍යාපෘතියේ ආරම්භක පිරිවැය රුපියල් මිලියන 500ක් වේ. දැන් දීලා තියෙනවා අවුරුදු කීපයක් දීලා තියෙනවා මුදල් ප්‍රවාහයන් කීපයක් දීලා තියෙනවා. ඒ අවුරුද්දට දාලා මුදල් ප්‍රවාහයන් ටික දීලා තියෙනවා නේද? එතකොට මේ ගානේ උඩම තියෙනවා සමාගම දැනටමත් රුපියල් මිලියන 1ක් ව්‍යාපෘතියේ ඇගයීම් සඳහා වැය කරලා තියෙනවා. ඒක අපිට වැදගත්ද? ඒක අපිට වැදගත්. රුපියල් මිලියන 1ක් දැනටමත් වැය කරලා ඉවරලු. ඒක ව්‍යාපෘති ඇගයීම සඳහා වැදගත්ද නැද්ද? නෑ නේද සර්. වැදගත් වෙන්නේ නැහැ. ඇයි වැදගත් වෙන්නේ නැත්තේ? අපි මේ ව්‍යාපෘතිය කරත් නැතත් දැනටමත් ගිහිල්ලා ඉවරයි නේද? අපි මේවට අපි කියන ඉංග්‍රීසියෙන් sunk cost නැත්තම් ගිල් උණු පිරිවැය කියලා කියනවා සිංහලෙන්. කියන්නේ ඕනම ගානක දැනටමත් කිසියම් මුදලක් දරලා තියෙනවා නම් ඒවා ව්‍යාපෘති ඇගීම් සඳහා අපි ගන්නෙ නැහැ. අපි ව්‍යාපෘතියක් ඇගීම සඳහා අපි ගන්නේ අපි මුලින්ම ඉගෙන ගත්ත ව්‍යාපෘතියක් ඇගීමේ පියවර ටික නේද? ඒ පියවර වල පළවෙනි දේ මොකක්ද? පළවෙනි පියවර තමයි තිබ්බේ මුදල් ලැබීම් ගෙවීම් පුරෝකථනය කිරීම. ඒකෙන් කියන්නේ මොකක්ද? අපි හැමතිස්සෙම ගන්න ඕනේ අනාගතයේ ලැබෙන මුදල් ලැබීම් සහ ගෙවීම් විතරයි. පුරෝකථනය කියන්නේ අනාගතයේ වෙන දේවල් නේද? දැනටමත් මොකක් හරි වියදමක් දරලා තියෙනවා නම් ඒවා ව්‍යාපෘතියක් ඇගීම සඳහා අපි ගන්නෙ නැහැ. හොඳට මතක තියාගන්න දැනටමත් මොකක් හරි වියදමක් දරලා තියෙනවා නම් ඒවා මතක කරලා දාන්න. ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා sunk cost කියලා SUNK sunk cost සිංහලෙන් කියනවා ගිල් උණු පිරිවැය කියලා. ගිල් ඌ පිරිවැය කියලා සමහර වෙලාවට කියනවා. ඒතර ගිල් ඌ පිරිවැයට තන sunk cost වගේ තියෙන ඒවල් තියෙනවා නම් ව්‍යාපෘතියක් ඇගීම සඳහා ගන්නෙ නැහැ. එහෙනම් පළවෙනි දේ තමයි මේ මිලියන 1 කියන එක මතක් කරන්න ඕනේ. ඒක වැඩක් නැහැ. එහෙනම් දැන් බලමු අපි කොහොමද මේ ගාන හදන්නේ කියලා. බෝඩ් එකට ගියොත් බෝඩ් එකට Excel sheet එක පේනවනේ මට. හොඳයි. Excel sheet එක පේනවද හොඳයි? ඔව් සර්. එහෙනම් Excel sheet එක කරමු ඊට වඩා හොඳයි. ඒතර මේ වගේ ගානක් දුන්නොත් ඉස්සල්ලාම කරන්න ඕනේ මේ දීලා තියෙන මුදල් ප්‍රවාහයන් ටික කාල රේඛාවක සටහන් කරගන්න ඕනේ. මොකද්ද මේ කාල රේඛාව කියලා කියන්නේ? කාල රේඛාවේ තියෙන උපකල්පන මොනවද? අපි කලින් කතා කරා. මොනවද තිබ්බ උපකල්පන? මං කිව්වා. මොකක්ද තිබ්බ උපකල්පන? අපි කාල රේඛාවේදී අපි උපකල්පනය කරනවා සියලුම මුදල් ලැබීම් සහ ගෙවීම් සිදු වෙන්නේ අදාළ කාල සීමාව අවසානයේ කියන එක. අද අපේ උපකල්පනය තමයි සියලුම මුදල් ලැබීම් සහ ගෙවීම් සිදු වෙන්නේ අදාළ කාල සීමාව අවසානයේ කියන එක. එමනම් එක කියලා ගන්න. එක කියලා ගත්තොත් එක කියන එකේ තේරුම මොකක්ද? එක කියන එකේ තේරුම තමයි පළවෙනි අවුරුද්ද අවසානයේ කියන එක. දෙක කියන එකේ තේරුම දෙවෙනි වසර අවසානයේ කියන එක. ඊළඟට දෙක කියන එකට තව දෙයක් ගන්න පුළුවන්. දෙක කියලා කියන්නේ තුන්වෙනි වසර ආරම්භය කියන එක. දෙක කියන්නේ මොකද්ද? දෙවෙනි වසර අවසානයේ ඒ වගේම තුන්වෙනි වසරේ ආරම්භය. ඒක තමයි මේකේ තියෙන උපකල්පනය. උපකල්පනය තමයි සියලුම මුදල් ලැබීම් සහ ගෙවීම් සිදු වෙන්නේ අදාළ කාල සීමාව අවසානයේ කියන එක.
ඒතර පළවෙනි පියවර තමයි මේ දීලා තියෙන තොරතුරු අපි කාල රේඛාවක සටහන් කරන්න ඕනේ. ඒ කාල රේඛාව කියන්නේ 0 1 2 3 4 5 අවුරුදු 5ක් දීලා තියෙනවා. කාල සීමාවන් 5ක් දීලා තියෙනවා. ඉස්ලාම ඒක අපි සටහන් කරගන්න ඕනේ. ඒතර මම කිව්වා මේ එක කියන එකේ තේරුම මොකද්ද? එක කියලා කියන්නේ පළවෙනි වසර අවසානය එහෙම නැත්නම් දෙවෙනි වසරේ ආරම්භය. එහෙනම් දීලා තියෙන මුදල් ප්‍රවාහයන් තමයි බිඳුව කියලා කියන්නේ මොකද්ද? බිඳුව කියන්නේ මොකක්ද? ආරම්භය. පළවෙනි වසරේ ආරම්භය කියන එක නේද? එතන බිඳුව කියලා කියන්නේ අද කියන එක. අද කියන එක තමයි බිඳුව කියන එකේ තේරුම. එහෙනම් අද ආරම්භයේදී අපි කීයක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවද? මේ ව්‍යාපෘති ආරම්භයේදී අපි වියදම් කරනවා රුපියල් මිලියන 500ක්. එතකොට මතක තියාගන්න මේ වගේ ගාණක් හදද්දී මුදල් ලැබීම් ධනාගයක් හැටියට සටහන් කරන්න, මුදල් ගෙවීම් මේ වරහන් වල ඍණාගයක් හැටියට ලියා ගන්න. ඒ වගේම ගාණ මිලියන වලින් දීලා තියෙනවා නම් මිලියන වලින්ම හදන්න. ඒකයි රුපියල් කරන්න යන්න එපා. රුපියල් කරොත් මොකද වෙන්නේ? මෙතන බිඳු 6ක් එකතු කරන්න ඕනේ නේද? මෙහෙම හදන්න ගියොත් නිකන් ගාණ වරදින්න පුළුවන්. ඒ නිසා කොයි වෙලාවකවත් මිලියන වලින් ගාණ දීලා තියෙනවා නම් ඒවා රුපියල් වලට හරවන්න එපා. කෙලින්ම මිලියන වලින්ම ගාණ හදන්න. මේ කියන්නේ එක්සෑම් වල අපි කරන වැරදි පේපර්ස් වලදී ඔය තමයි අහුවෙන වැරදි. ඔය හින්දා තමයි ඇත්තටම එක්සෑම් ෆේල් වෙන්නේ සමහර වෙලාවට. එතන ලියන්න ඕනේ ඇත්තටම මුදල් ප්‍රවාහය කියලා. එතන මුදල් ප්‍රවාහයන් කියලා. ඒතර මුදල් ප්‍රවාහයන් පලන අද අපි වියදම් කරන මිලියන 500ක්. පළවෙනි අවුරුද්දේ අපිට 50ක් හම්බ වෙනවා. දෙවෙනි අවුරුද්දේ 75ක් හම්බ වෙනවා. ඊළඟ අවුරුද්දේ 125ක් හම්බ වෙනවා. ඊළඟ අවුරුද්දේ 165ක් හම්බ වෙනවා. පස්වෙනි අවුරුද්දේ අපිට 200ක් හම්බ වෙනවා. මේවා තමයි අපේ මුදල් ප්‍රවාහය. ඒතර එක්සෑම් එකේ ගාන හදද්දී මේ විදිහට මුදල් ප්‍රවාහයන් ඉස්සෙල්ලාම සටහන් කරගන්න. අපි ඉස්සෙල්ලාම හදන්නේ ආපසු ගෙවීම් කාලය. ඒතර ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ මොකද්ද? අපි ආරම්භයේ වැය කරපු මුදල් ආවරණය කරගන්න ගතවන කාලය. එතන මේ ගාන ගත්තොත් අපි ආරම්භයේ මිලියන 500ක් වියදම් කරලා තියෙනවා. අපි හොයාගන්න ඕනේ මොකක්ද? මේ ආරම්භයේ වියදම් කළ මිලියන 500 ආවරණය කරගන්න ගතවන කාලය තමයි අපි හොයාගන්න ඕනේ. ඒතර පළවෙනි අවුරුද්ද ගත්තොත් අපිට 50ක් හම්බ වෙනවා. ඒතර පළවෙනි අවුරුද්දේදී මේ 500න් 50ක් විතරයි හම්බ වෙන්නේ. ඒතර පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට තව ඉතුරු වෙනවා 450ක්. පළවෙනි අවුරුද්ද අවසානයේ තව 450ක් හොයාගන්න ඕනේ නේද? ආවරණය කරගන්න. බෝඩ් එක පේනවද? පේනවනේ බෝඩ් එක. බෝඩ් එක පේනවද? පේනවා සර්. ඒතර පළවෙනි අවුරුද්දේ 50ක් හම්බ වෙනවා. ඒතර 500න් 50ක් ආවරණය කරගත්තා. දැන් ඉතුරුයි 450ක්. ඊළඟ දෙවෙනි අවුරුද්දට ගියාම අපිට 75ක් හම්බ වෙනවා. තව ඉතුරු වෙනවා 325ක්. 325ක් ඉතුරු වෙනවා. 325ක් නෙවෙයි. 375ක් ඉතුරු වෙනවා. ඒක තව ඉතුරු වෙනවා 375ක් දෙවෙනි වසර අවසානයේ. ඊළඟට අපි යනවා තුන්වෙනි අවුරුද්ද. තුන්වෙනි අවුරුද්දට අපිට හම්බ වෙනවා 125ක්. තව අපිට ඉතුරු වෙනවා 250ක්. මේනදී තුන්වෙනි අවුරුද්දට ගියත් අපි ආරම්භයේ වියදම් කර ටික ආවරණය කරගන්න බැරි වෙලා තියෙනවා නේද? ඒ නිසා අපි යනවා හතරවෙනි අවුරුද්දට. හතරවෙනි අවුරුද්දට ගියත් අපි මෙතන ලියන්න 250ක් ආවරණය කරගන්න ඕනේ. 165ක් හම්බ වෙනවා. අනිත් අය යටට යන්න ඕනේ. යටට යන ඉන්න තියෙන නිසා මම ලියන්නේ 165ක් හම්බ වෙනවා. තව කීයක් ඉතුරුද? 5යි. තරයි දැක්ෂිනේ. තව 185ක් ඉතුරු වෙන්නේ. අවුරුදු 4ක් ගියා. ආවරණය වුණාද? ආවරණය වුණේ නැහැ නේද? එහෙනම් දැන් යනවා පස්වෙනි අවුරුද්ද. ඊට පස්වෙනි අවුරුද්දට ඇති කීයක් ආවරණය කරගන්න ඕනේද? 185ක්. නේද? එතන 185 නෙමෙයි. දැන් පස්වෙනි අවුරුද්දට ඇද්දි 85ක් ආවරණය කරගන්න ඕනේ. දැන් අපිට කීයක් හම්බ වෙනවද? 200ක් හම්බ වෙනවා. එහෙනම් මොකද වෙන්නේ අපිට?
පස්වෙනි අවුරුද්දේදී අපිට පුළුවන්කම ලැබෙනවා අපි ආරම්භයේ වැය කරපු 500 ආවරණය කරගන්න නේද? ඒතර අපිට ආපසු ගෙවීම් කාලය වෙනවා අවුරුදු 4යි මාස කීයක් තියෙනවා? නේද මාස කීයක් තියෙනවා? ඔක්කොම කීයක්? අන්තිම අවුරුද්දේ අපිට ආවරණය කරගන්න ඕනේ 85ක්. 85ක් ආවරණය කරගන්න ඕනේ 200ක් හම්බ වෙනවා. ඒක මාස වලින් බලන්න 12න් වැඩි කරන්න ඕනේ. ඒතර එනවා අවුරුදු 4යි මාස කීයක්ද කියලා. මොකද කරේ අන්තිමට? අන්තිම අවුරුද්දට ගියාම 85ක් ආවරණය කරගන්න ඕනේ 200ක් හම්බ වෙනවා. ඒතර 85 200ෙන් බෙදලා 12න් වැඩි කරාම එනවා මාස ගාන කීයද කියලා. 12න් වැඩි කරේ මාස ගාන හොයන්න ඕන නිසා 85 200ෙන් බෙදුවොත් එනවා 0.425යි. කවුරු හරි උත්තරේ අවුරුදු 4.425යි කියලා ලිව්වත් සම්පූර්ණ ලකුණු හම්බෙනවා. ප්‍රශ්නයක් නැහැ. 85 200ෙන් බෙදපුවම මෙන්නේ 4.425. ඒ කියන්නේ 4.425 කියලා කවුරු හරි උත්තරේ ලිව්වොත් වරදක් නැහැ. ඒත් උත්තරේ හරි. මාස වලින් ලියන්න ඕන නම් අවුරුදු 4යි මාස ගාන බලන්න 0.425 කියලා අපු උත්තරේ අපි 12න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා කියලා මාස 5ක්. මාස 5ක්. මේ දෙවිදිහටම උත්තර ලියුවොත් හරිය ප්‍රශ්නයක් නෑ. කාටද ලියන්න පුළුවන් අවුරුදු 4.425 කියලා. නැත්තම් මාස ගාන හොයාගෙන අවුරුදු 4යි මාස 5යි කියලා ලියන්නත් පුළුවන්. ඒතර ගානකට බැරි තේරෙනවා අමාරුද? හරිම ලේසියි නේද? මේ තමයි අපොස ගේම් කාලේ හොයන විදිය. සර් කනෙක්ෂන් නැති වෙනව නිතරම. කනෙක්ෂන් එක නැති වෙනවද? දැන් කොහොමද? දැන් හොඳයි සර්. දැන් හොඳයි. තේනවා. අක්ෂරේ ප්‍රශ්නේ නෑ. කවදාද වුණා කරන්න. හරි. ඒතර අපොස ගේම් කාලේ හදපු හැටි තේරුණාද? අමාරුද? අමාරුද තේරුණාද? තේරුණා. ඒතර අපි මේකෙන් හොයාගත්තේ මොකද්ද? ආරම්භයේ ආයෝජනය කරපු මුදල ආවරණය කරගන්න කොච්චර කාලයක් ගත වෙනවද කියලා. මේක අපි හොයාගත්තා. උත්තරය ආව අවුරුදු 4යි මාස 5ක් කියලා. පිටු මේ තමයි A කියන ව්‍යාපෘතිය. උත්තරය ආව අවුරුදු 4යි මාස 5යි කියලා. පිටු B කියලා තව ව්‍යාපෘතියක් තියෙනවා කියලා. තව ව්‍යාපෘතියක් තියෙනවා B කියලා. ඒතර ඒකෙත් ආරම්භක ආයෝජනයේ විදින 500. හැබැයි ඒකේ ආකුසු ගෙවීම් කාලය වෙලා අවුරුදු 2යි. මොන ව්‍යාපෘතිය මුදල් ආයෝජනය කරන්නේ? මේ තමයි අපේ A කියන ව්‍යාපෘතිය. A කියන ව්‍යාපෘතිය අපි හොයාගත්තා ආකුසු ගෙවීම් කාලය අවුරුදු 4යි මාස 5යි කියලා. අපි දැන් උපකල්පනය කරමු. තව ව්‍යාපෘතියක් තියෙනවා. ඒ ව්‍යාපෘතිය තමයි B. ඒකේ ආපසු ගෙවීම් කාලය හෙව්වොත් ඉන්නේ අවුරුදු 2යි. එහෙම බැලුවොත් ඔයා මොන ව්‍යාපෘතියද මුදල් ආයෝජනය කරන්නේ? B ව්‍යාපෘතිය. B ව්‍යාපෘතිය තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. සාහ හොඳට එහෙනම් මතක තියාගන්න අපි හැමතිස්සෙම මුදල් ආයෝජනය කරන්න ඕනේ අඩුම ආපසු ගෙවීම් කාලයක් තියෙන ව්‍යාපෘතිය. ඒ තමයි අපි මුදල් ආයෝජනය කරන්න ඕනේ. එහෙම කරොත් මොකද වෙන්නේ? අඩුම ආපසු ගෙවීම් කාලයක් සහිත ව්‍යාපෘතියේ මුදල් ආයෝජනය කරොත් මොකද වෙන්නේ? මොකද? ආයෝජනය කරපු මුදල් ඉක්මනට හම්බ වෙනවා. ඔව් එකක්. වෙන දේ තමයි එහෙම කරොත් අයිතිකරුවන්ගේ ධනය වැඩි වෙනවා. අපි අරමුණ මොකක්ද? මේ හැම දෙයක්ම කරන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අයිතිකරුවන්ගේ ධනය වැඩි කරන්නේ. අපි අඩුම ආපසු ගෙවීම් කාලයක් සහිත ව්‍යාපෘති මුදල් ආයෝජනය කරොත් තමයි අයිතිකරුවන්ගේ ධනය වැඩි වෙන්නේ. හරි. ඒතර මේ ගාන තේරුණා නේද? මම මේ පාඩම පටන් ගද්දි කිව්වා
ව්‍යාපෘතිය ගැනීම සඳහා ක්‍රම 6ක් තියෙනවා කියලා. ඒ ක්‍රම 6 මොනවද දැනගන්න ඕනේ කියලා කිව්වේ? එකක් හැඳින්වීම දැනගන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට ගණන් හදන්න විදිහ දැනගන්න ඕනේ කියලා කිව්වා. ඊළඟට මම කිව්වා ව්‍යාපෘතියක් තෝරා ගන්න ආකාරය දැනගන්න ඕනේ කියලා කිව්වා. ඉතින් අපි දැන් ඒ තුනම ඉගෙන ගත්තා නේද? ඉතින් ආපසු ගෙවීම් කාලය යටතේ අපි මේ තුනම ඉගෙන ගත්තා. හැඳින්වීම ඉගෙන ගත්තා, ගණන් හදන්න ඉගෙන ගත්තා. ඊට අමතරව ව්‍යාපෘතියක් තෝරා ගන්න ආකාරය ඉගෙන ගත්තා. එහෙනම් තව දෙකක් ඉතුරුයි. මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? වාසි සහ අවාසි. ඉතින් මේ ක්‍රමයේ තියෙන වාසි මොකක්ද? සර් ඔව්. ඔව්. සර් මේ අර අතන 85න් නවතින්නේ අවුරුදු 4න්. ඔව්. ඕකේ. ඒ කියන්නේ දන වෙන නිසාද? ඒ කියන්නේ 85න් පස්සේ අපි අවුරුදු 4යි කියලා ගන්නෙ. ඔව්. ඇත්තටම උනේ මොකද උනේ? අපි අන්තිම අවුරුද්දට ගියාට පස්සේ 85න් තව ආවරණය කරගන්න ඕනේ නේද? 85ක් ආවරණය කරගන්න ඕනේ වුණාට අපිට තව 200ක් හම්බ වෙනවා පස්සේ අවුරුද්ද. හරි හරි. ඒතර අවුරුදු 4යි තව මාස ගානකින් තමයි අපි මේක ආවරණය කරගන්නේ නේද? ඒ නිසා තමයි අපි 85 200ෙන් බෙදලා 12න් වැඩි කරන්නේ. thank you. අවුරුදු 4ෙන් නැවතුනේ නේ. තව අවුරුදු 4 තව මාස ගානක් යනවා මේක ආවරණය කරගන්න. 5ට අඩුයි 4යි 5යි අතර නේද? ඒක තත්ත්වයක් තියෙනවා. ඒතර මේට අමතරව අපි දැනගන්න ඕනේ මේ ක්‍රමයේ තියෙන වාසි සහ අවාසි. මොනවද තියෙන වාසි? බැලුමට මොනවද තියෙන වාසි? ගණනය කිරීම පහසුයි. ගණනය කිරීම පහසුයි, තේරුම් ගැනීම පහසුයි නේද? එහෙමනම් එක්සෑම් එකේ නිතරම අහපු ප්‍රශ්නයක් තමයි ආපසු ගෙවීම් කාලයේ තියෙන අඩුපාඩු මොනවද කියලා. මොනවද තියෙන අඩුපාඩු? කල්පනා කරලා කියන්න බෑ. අපි මෙතෙක් කාලේ ඉගෙන ගත්ත දේවල් වලින් මේකේ තියෙන අඩුපාඩු මොනවද? ප්‍රධානම අඩුපාඩුව මොකක්ද? මුදලේ කාලීනගය ගැන සැලකිල්ලට නොගැනීම. පළවෙනි අඩුපාඩුව තමයි මුදලේ කාලීනගය නොසලකා හැරීම. මොකද්ද මේ නොසලකා හැරීම? මෙතනදී අපි උපකල්පනය කරනවා මේ ක්‍රමයේදී පළවෙනි අවුරුද්දේ හම්බෙන 50යි පස්වෙනි අවුරුද්දේ හම්බෙන 50යි එක හා සමානයි කියලා. එක හා සමානද? පළවෙනි අවුරුද්දේ 50යි පස්වෙනි අවුරුද්දේ හම්බෙන 50යි එක හා සමානද? මුදල් නෝට්ටු වශයෙන් සමාන වුණාට මොකක් හරි ශක්තියක් අඩුයි නේද? මොකද අඩු? මුදලේ ක්‍රය ශක්තිය අනුව පළවෙනි අවුරුද්දේ 50 වටිනාකම පස්වෙනි අවුරුද්දේ හම්බෙන 50 වටිනාකමට වඩා වැඩි නේද? ඇයි වැඩි කියලා කියන්නේ? පළවෙනි අවුරුද්දේ මිලදී ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය පස්වෙනි අවුරුද්දේ රුපියල් 50න් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණයට වඩා වැඩි. ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම ක්‍රය ශක්තිය වැඩි වුනේ? පළවෙනි අවුරුද්දේ ක්‍රය ශක්තිය වැඩි ඇයි? අපි ඉගෙන ගත්තා කලින් පස්සේ. මොකක් නිසාද? වට්ටම් අනුපාතය. උද්දමනය නිසා. උද්දමනය නිසා මොකද වෙන්නේ? භාණ්ඩ හා සේවා මිල ඉහළ යන නිසා පස්වෙනි අවුරුද්ද වෙද්දී රුපියල් 50කින් ගන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩුයි නේද? පළවෙනි අවුරුද්දට සාපේක්ෂව. හැබැයි ඒක හැමතිස්සෙම එහෙමද? මම ගත් කිව්වා. හැමතිස්සෙම එහෙමද? හැමතිස්සෙම පළවෙනි අවුරුද්දට වඩා අන්තිම අවුරුද්දේදී ක්‍රය ශක්තිය අඩුද? නෑ. හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. ලංකාව වගේ රටවල් වල නම් එහෙම තමයි. හැමතිස්සෙම මුදලේ ක්‍රය ශක්තිය එන්න අඩු වෙනවා. නමුත් යුරෝපයේ ජපානය වගේ ගත්තොත් ක්‍රය ශක්තිය එන්න වැඩි වෙනවා. මොකද ඒ රටවල වල තියෙන්නේ අවදමනයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඩු වෙනවා. ඒ කියන්නේ අද ගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩිපුර අනාගතේ ගන්න පුළුවන්. ඒ වගේ රටවල් වල. නිසා සමහරට මල්ටිපල් චොයිස් ප්‍රශ්න වලදී අහන්න පුළුවන් හැමතිස්සෙම එහෙම වෙනවද කියලා. නේද? නිසා හැමතිස්සෙම එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ උද්දමනයක් සහිත රටවල් වල විතරයි. නමුත් සාමාන්‍ය තත්ත්වය තමයි ඕනම රටක තියෙන ඕනේ උද්දමනයක්. අවදමනයක් කියන එක හරිම කලාතුරකින් දකින්න පුළුවන් දෙයක්. නමුත් ලංකාවේ රටවල කොහොමද තියෙන උද්දමනයක්? ඒ නිසා අනිවාර්යයෙන්ම මුදලේ ක්‍රය ශක්තිය එන්නේ අඩු වෙනවා. ඒත් පළවෙනි අඩුපාඩුව තමයි මුදලේ කාලීනගය නොසලකා හැරීම. දෙවෙනි අඩුපාඩුව මොකක්ද? දෙවෙනි අඩුපාඩුව. දෙවෙනි අඩුපාඩුව තමයි අපි හිතුව මේ ව්‍යාපෘතිය අවුරුදු 6ක් කියන තව අවුරුද්දක් වැඩි කරලා තියෙනවා. අවුරුද්දක් තියෙනවා. 500ක් හම්බුණා. අවුරුද්දක් තියෙනවා. 6 වෙනි අවුරුද්දේදී අපිට හම්බ වෙනවා රුපියල් 5000ක්. මිලියන 5000ක් හම්බ. ප්‍රතිරාඩු පාඩුවයි. පේබැක් පීරියඩ් එකෙන් පසුව මුදල් ප්‍රවාහය ගැන නොසැලකීමක් තියෙනවා. අර 6 වෙනි අවුරුද්දේ හැම වෙලේ 5000 අපි ගණනය කිරීමෙන් භාවිතා කරනවද? නෑ කෙලින්ම අමතක කරලා දාලා නේද? ඒ නිසා
ආපසු ගෙවීම් කාලයෙන් පසු ලැබෙන මුදල් ප්‍රවාහයන් අපි ඔක්කොම ටික අමතක කළා දානවා. ඒතර ඒක තමයි දෙවෙනි අඩුපාඩුව. දැන් පේනති මේ උදාහරණට අනුව පස්වෙනි අවුරුදු 200ක් හම්බෙලා හයවෙනි අවුරුදු විශාල මුදල් ප්‍රමාණයක් හම්බෙනවා. නමුත් ඒක ගණනය කිරීම වලදී භාවිතා කරන්නේ නැහැ. ඒතර ඒ නිසා ඒක තමයි දෙවෙනි අඩුපාඩුව. ඒතර අඩුපාඩු දෙකයි. මුදලේ කාලීන අගය නොසලකා හැරීම. දෙවෙනි අඩුපාඩුව ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. ඒතර ඒක තමයි මේකේ තියෙන අඩුපාඩු. එහෙමනම් අපි දැන් ඉගෙන ගත්ත පළවෙනි ක්‍රමය ආපසු ගෙවීම් කාලය. දෙවෙනි එක තමයි වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. දෙවෙනි ක්‍රමය තමයි වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. ඒතර වට්ටම් කළ ආපසු ගෙවීම් කාලයේදී සිද්ධ වෙන්නේ මේකමයි. එක වෙනස මොකක්ද? ආපසු ගෙවීම් කාලයේදී අඩුපාඩුව මොකක්ද? මුදලේ කාලීන අගය නොසලකා හැරීම සහ ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. මනම් මේ ක්‍රමයේදී ඒ අඩුපාඩු දෙකෙන් එකක් විසඳෙනවා. මොකද්ද විසඳෙන අඩුපාඩුව? ඒතර මේ ක්‍රමයේදී අපි ආපසු ගෙවීම් කාලය හොයන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා. කියන්නේ මේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන අගය හොයලා තමයි ආපසු ගෙවීම් කාලයේදී වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය ක්‍රමයේදී ගාන හදන්න. හරි. අපි ගානක් හදලා බලමු කොහොමද හදන්නේ කියලා. කෙනෙක් අහලා තියෙනවා මේ weighted average cost of capital 111 ගන්න නැද්ද කියලා. ඒක දැන් තමයි අවශ්‍ය වෙන්නේ. weighted average cost of capital කියන එක අවශ්‍ය වෙන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හදද්දී විතරයි. නිකන් ආපසු ගෙවීම් කාලය හොයද්දී මේ 111 කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ගානේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගාන දීලා තියෙන තොරතුරු අනුව වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හොයන්න බෑ. ඇයි හොයන්න බැරි? කාට හරි කියන්න පුළුවන් හේතු? මේ දීලා තියෙන තොරතුරු ඔස්සේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හොයන්න බෑ. ඇයි? කාට හරි කියන්න පුළුවන් හේතු? ඉන්ට්‍රස්ට් රේට් එක දීලා නැති නිසා ඩිස්කවුන්ට් කරන්න බෑ. රේට් එක වට්ටම් සාධකය නැති කරන්න බෑ නේද? වට්ටම් සාධකය තමයි මේ 111 කියන්නේ. ඇත්තටම අපි ප්‍රසන්ට් වැලියු සමීකරණේ R කියලා තිබ්බන්නේ කලින් ඉගෙන ගත්ත R කියලා. ඒතර මේ පාඩමේදී R කියලා අපි භාවිතා කරන්නේ R වෙනුවට අපි භාවිතා කරන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. වරිත සාමාන්‍ය ප්‍රාග්ධන පිරිවැය තමයි R හැටියට භාවිතා කරන්නේ ඇත්තට. R දීලා තියෙනවා. R වලට තමයි අපි බර තැබූ ප්‍රාග්ධන පිරිවැය කියලා කියන්නේ. හරි. thank you sir. එහෙනම් ඇයි මේක කරන්න බැරි? මොකද්ද ප්‍රශ්නේ? අපි දැක්කා මේ දීලා තියෙන තොරතුරු ඔස්සේ මුදල් ප්‍රවාහයන් වට්ටම් කරන්නේ නැතුවත් ආවරණය කරගෙන කොච්චර කාලයක් ගියා? අවුරුදු 4යි මාස 5ක්ම ගියා නේද? නේද? අපේ මේ ආරම්භයේ යෙදුණු 500 ආවරණය කරගන්න අවුරුදු 4යි මාස 5ක් ගියා මුදල් ප්‍රවාහයන් වට්ටම් කරන්නේ නැතුව. වට්ටම් කරොත් මොකද වෙන්නේ? මොකද? මොකද? වට්ටම් කරොත් මොකද වෙන්නේ? එන්න මේ අගයන් අදට වට්ටම් කරාම අඩු වෙනවා නේද? අඩු වුණාම මොකද වෙන්නේ? එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ කාලේ මේක ආවරණය කරගන්න බෑ අතර. මේ දීලා තියෙන ගානට අනුව මේක ආවරණය කරගන්න බෑ. ඉතින් අපි වෙන ගානක් බලමු. මේ ගාන පොඩ්ඩක් ලියගෙන බෝඩ් එකේ ලියන ගාන ඒක අපි යන්නේ. මේ ගාන හදන්න බැරි හේතුව තේරුණා නේද? මේ වට්ටම් කරොත් මේ අඩියන් තවත් අඩු වෙනවා. ඒ වුණොත් අවුරුදු 5කින් මේ ගාන කොහොමවත් ආවරණය වෙන්නේ නැහැ. ඒක අද මේක හදන්න බෑ කියලා කිව්වේ. ඉතින් වෙන ගානක් හදමු. ගණන් හදද්දී මතක තියාගන්න මේ සමීකරණේ මෙන්න මේක තමයි අපි ළඟ ගන්න සමීකරණේ අනාගත වටිනාකම් බෙදීම එක ධන R වෙනුවට අපි දැන් මොකද්ද භාවිත කරන්නේ? බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. ඉංග්‍රීසියෙන් කියනවා weighted average cost of capital into A. අර සමීකරණෙම තමයි R වෙනුවට අපි භාවිත කරන්නේ weighted average cost of capital එහෙම නැත්නම් බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. සම්තර මතක තියාගන්න R වලට භාවිත කරන්න ඕනේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය.
නැත්නම් ගාන හදන විදිය ගාන හදන විදිය වෙනසක් නැහැ. වර්තමානගේ හදන විදිය කිසිම වෙනසක් නැහැ. ආවරණට මේක තමයි භාවිතා කරන්නේ. අපි ඉස්සරහා පාඩම් වලදී ඉගෙන ගමු කොහොමද මේ weighted average cost of capital හදන්නේ කියලා. දැන් ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟ සතියේ ඉගෙන ගමු කොහොමද මේක හොයන්නේ කියලා. හිතමු ආරම්භයේ පිරිවැය මිලියන 100යි. පළවෙනි අවුරුද්දේදී අපිට හම් වෙනවා 100ක්. දෙවෙනි අවුරුද්දේදී අපිට හම් වෙනවා 200ක්. තුන්වෙනි අවුරුද්දේදී අපිට හම් වෙනවා 300ක්. එනවා කියලා තියෙන තොරතුරු පළවෙනි අවුරුද්දේදී 100යි, දෙවෙනි අවුරුද්දේදී 200යි, තුන්වෙනි අවුරුද්දේදී 300යි. ඊළඟට මේ ආයතනයේ බරතැබූ ප්‍රාග්ධන පිරිවැය ඇවිල්ලා 110යි. බරතැබූ ප්‍රාග්ධන පිරිවැය ඇවිල්ලා 110යි. මේ තමයි මුදල් ප්‍රවාහයන්. මේ තොරතුරු දීලා අහනවා මෙම ව්‍යාපෘතියේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය කීයද කියලා. මේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලයට එන්න කලින් මේ ව්‍යාපෘතියේ ආපසු ගෙවීම් කාලය කීයද කියනවා කවුරුද? එදින දින තොරතුරු වලට අනුව ආපසු ගෙවීම් කාලය කීයද? අවුරුදු එකයි. අවුරුද්ද ආරම්භයේ 100ක් අය කරනවා. පළවෙනි අවුරුද්දේදීම අපිට 100ක් හම්බ වෙනවා නේද? එහෙනම් පළවෙනි අවුරුද්දේදීම අපිට මේ 100 ආවරණය කරගන්න පුළුවන්. ඒත් ආපසු ගෙවීම් කාලය ගත්තොත් අවුරුද්දයි. ඒක හැමෝටම පුළුවන්. ආපසු ගෙවීම් කාලය අවුරුද්දයි. දැන් මම අහන ප්‍රශ්නේ ආපසු ගෙවීම් කාලය නෙවෙයි. අහන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය කීයද කියලා. දැන් කොහොමද හදන්නේ? මම මොකද කරන්න ඕනේ? මේ හැම මුදල් ප්‍රවාහයකම ඉස්සල්ලාම කරන්න ඕනේ වර්තමාන අගයන් හොයන්න ඕනේ. ඒතර වර්තමාන අගයන් හොයන්න අපි ඉගෙන ගත්ත ක්‍රම දෙකක්. එකක් වාර්ෂිකයක වර්තමාන අගය හොයන හැටි අපි ඉගෙන ගත්තා. නේද? ඒ වගේම අපි ඉගෙන ගත්ත සදාකාලීනයක වර්තමාන අගය හොයන විදිය. ඒ වගේම අපි ඉගෙන ගත්ත එක මුදල් ප්‍රවාහයක වර්තමාන අගය හොයන විදිය. ඒතර මේ ක්‍රම තුනෙන් මොකද්ද මෙතන ගැලපෙන්නේ? ඉගෙන ගත්ත ක්‍රම තුන තමයි එක මුදල් ප්‍රවාහයක වර්තමාන අගය හොයන්න ඉගෙන ගත්තා, වාර්ෂිකයක වර්තමාන අගය හොයන්න ඉගෙන ගත්තා, සදාකාලීනයක වර්තමාන අගය හොයන්න ඉගෙන ගත්තා. ඒතර මේ තුනෙන් හරියන්නේ මොකක්ද? එක මුදල් ප්‍රවාහයක වර්තමාන අගය. ඔව්. මේකදී අපි ගැලපෙන්නේ එක් මුදල් ප්‍රවාහයක වර්තමාන අගය හොය. ඒයි මේක වාර්ෂිකයක් නොවෙන්නේ? වාර්ෂිකයක තිබ්බ ලක්ෂණ මොනවද? එක සමාන මුදල් වාර්ෂික ලක්ෂණ තමයි මේ මුදල් ප්‍රවාහය එක සමාන වෙන්න ඕනේ. මේක 100යි කියලා දීලා තිබ්බනම් මේක හදන්න තිබ්බා. මේක මොකදනේ 100යි 200 300. එකම මුදල් ප්‍රවාහය නෙවෙයි හම්බෙන්නේ. ඒ නිසා නැත්නම් වාර්ෂිකයක සමීකරණය භාවිතා කරන්න බෑ. ඒ වගේම සදාකාලීනයක සමීකරණය භාවිතා කරන්න බෑ හේතු දෙකක් නිසා. මොකද හේතු දෙක? එකක් සදාකාලීන සමීකරණය භාවිතා කරන්න ඕන නම් එකම මුදල් ප්‍රවාහය හම්බෙන්න ඕනේ. දෙවෙනි සාධකය තමයි නිශ්චිත කල් පිරීමේ කාලයක් තියෙන්න බෑ. මේකත් අවුරුදු 3කින් ඉවරයි. නිසා මේකෙදි සදාකාලීනයක සමීකරණය භාවිතා කරන්න බෑ. එහෙනම් භාවිතා කරන්න පුළුවන් එකම සමීකරණය තමයි එක් මුදල් ප්‍රවාහයක වර්තමාන අගය හොයන එක. කොහොමද කරන්නේ? මේ එක් මුදල් ප්‍රවාහයක වර්තමාන අගය වෙන වෙනම හොයන්න ඕන. එවනේ එක් මුදල් ප්‍රවාහයක වර්තමාන අගය වෙන වෙනම හොයන්න ඕන. අපි ඉස්සෙල්ලා බලමු 100 වර්තමාන අගය වෙන විදිය. 100 කියන්නේ අපේ අනාගත වටිනාකම වර්තමාන අගය වෙනවා 100 වෙදීම එක ධන පොලි අනුපාතය අපි කියලා තිබ්බා. පොලි අනුපාතයට අපි භාවිතා කරන්නේ බර තැබූ ප්‍රාග්ධන පිරිවැය. ඒක දීලා තිබ්බ 10යි කියලා. එතන දශම 1යි. එන්නලගේ කීයද? එන්නලගේ කීයද? 1යි. මෙතන කවුරුදයි තියෙන්නේ? මෙතන තියෙන්නේ කවුරු? ඒක ඉස්සලා හරිය. ඊළඟට 200 කරගෙන මේ විදිහටම එක ධන දශම 1 හැබැයි එන්නලගේ කීයද? 200 දී එන්නලගේ කීයක් කරන්නේ? 2යි. මෙතන එකක් තියෙනවා. මෙතන තව එකක් තියෙනවා. මෙතනදී එන්නලගේ දෙකක්. දැන් 300ට ගත්තොත් 300 එක ධන දශම 1 තුන්වෙනි බලය. ඒක මෙතන ගත්තොත් ආරම්භයේ 100ක් තියෙනවා.
මේ ටික වට්ටම් කරලා එකතු කරමු. ඉතල ඉතින් වට්ටම් කරලා හරි. ඒක ගන්න පුළුවන් නේද? ඒක ගන්න බන්නේ මොකද? මොකටද දැන් මොඩම් මුදල් ප්‍රවාහයක වර්තමාන අගය හොයන්න පුළුවන් වෙන්න ඕනේ නේද? ඉගෙන ගන්න. බලන්න වට්ටම් කරලා කීයද කියලා. ඊළඟ මම කිව්වේ මූල්‍ය කළමනාකරණයේ තියෙන වැදගත්ම සමීකරණය තමයි මේ තියෙන්නේ. මේ සමීකරණය බොහෝ තැන්වල භාවිත වෙනවා. අවුරුදු 1යි දවස් 20යි. හරි 100 වර්තමාන අගය කීයද? යනවා. 100 වර්තමාන අගය කීයද 96.91 නේ? 100 බෙදීම 1.1 ඇවිල්ලා 96.91 නේ? ඔව් සර්. ඔව් සර්. 200 කීයද? 82.446. 6.446. දශමස්ථාන දෙක හදන්නේ ඇති. තුන්වෙනි අවුරුද්දේ 75.13. සර් දෙවනි අට ආවේ 165.2. 165.289. 200 බෙදීම 1.1 දෙවෙනි බලය නේද? 165.289. 75ත් මට ඉන්නේ වැරදි. 165.289. 289. 300 එතකොට 225. 220 කීයද එන්නේ මම හොන්නේ 225. 225.9යි 9යි වගේ නේ 3.94. මේ තමයි අපේ වට්ටම් කර මුදල් ප්‍රවාහය ආරම්භය අපි 100ක් වැය කරා. මේ උත්තරය මොකටද ආවද? ඔව් සර්. ආකාරي ඒක හදන්න බැරි කවුරු හරි ඉන්නවද? මේ උත්තර ආපු නැතේ කවුරු හරි ඉන්නවද? කාට හරි තේරෙන්නේ නැද්ද හදන්න බැරි කවුරු හරි ඉන්නවද? මේ සමීකරණය බොහෝ තැන්වල ඉස්සරහදීත් භාවිත වෙන එකයි. හැමෝටම වර්තමාන අගය හොයන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එහෙනම් අපි ඉස්සරහගේ බලමු. 100ක් ආවරණය කරගන්න ඕනේ. පළවෙනි අවුරුද්දේ අපි නම් වෙනවා 96.91. අපිට ඉතුරු වෙනවා නෑ දැන් බින්දුව නෑ. එතකොට පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට තව ආවරණය කරගන්න 9.09ක්. නමුත් අපිට කොච්චරක් හම්බ වෙනවද? 165.289ක් හම්බ වෙනවා නේද? ඒකට පේන ඇති. එහෙනම් අනිවාර්යයෙන්ම අපේ අපොසිට් ඉන් කාලේ වෙන්න අවුරුදු 1යි මාස කීයද? මාස ගාන බලන්න මොකද කරන්න ඕනේ? අපිට ආවරණය කරගන්න 9.09ක් අපිට හම්බ වෙනවා 165.289ක් මාස ගාන බලන්න 12න් වැඩි කරන්න ඕනේ. එනවා අවුරුදු 1යි මාස කීයද කියලා. 9.09 165.289න් බෙදලා 12න් වැඩි කරන්න ඕනේ. මාස 0.6 නේද? මාසෙකට අඩු කාලයක් තියෙනවා. එතන අවුරුදු 1යි මාස 0.6යි. මේක සති වලින් හොයන්න කිව්වොත් මොකද කරන්නේ? අවුරුදු 1යි සති කීයද කියලා හෙව්වොත් කොහොමද ගන්නේ? දරම 40ක් වැඩි කරා. අවුරුද්දකට සති කීයක් තියෙනවද? 52. 12න් වැඩි කරන්නේ නැතුව 52කින් වැඩි කරන්න ඕනේ. එච්චරයි ගන්න. සති වලින් හොයන්න කිව්වොත් 52කින් වැඩි කරන්න ඕනේ. හරි කවන්නේ. ඒතර අපේ උත්තරය ආවා අවුරුදු 1යි මාස 0.6ක්.
මොන අපි දැන් ඉගෙන ගත්තා මාස 0.6 0.6 දශමයි නේද 0.6 9.9 165.289 වැඩි කරලා 1.89 බෙදලා 12න් වැඩි කරන්න ඕන මාස 0.6 නේද එන්නේ ඒක වෙනස් උත්තරේ නේද කීයද කීයද මොකද කරන්නේ 9.09 බෙදන්න ඕනේ 165.289 එන උත්තරේ මාස ගාන බලන 12න් වැඩි කරන්න ඕන. ඒතර එන්නේ 0.6යි. නේද? සර් ඇයි සර් 165.289 බෙදන්නේ? අපි දෙවෙනි අවුරුද්දට යද්දී අපිට කීයක් ආවරණය කරගන්න ඕනේද? තව කීයක් ඉතුරු වුණාද පළවෙනි අවුරුද්දේදී? 9.09ක් විතරයි නේද? පළවෙනි අවුරුද්ද ඉතුරු වුණා 9.09ක්. ඒ දෙවෙනි අවුරුද්දේ කීයක් හම්බ වෙනවද? 165. එවනේ අපිට ආවරණය කරගන්න 9.09ක්. නමුත් දෙවෙනි අවුරුද්දේ අපිට හම්බ වෙනවා 165.289ක්. ඒකයි අපි එකෙන් බෙදුවේ. තේරුණාද? හරි සර්. අපි 200 ගන්න නැතුව මේක ගත්තේ ඇයි කියලා දහන්න. ඔව්. අපි මේ හදන ක්‍රමය මොකද්ද? වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය නේද? කලින් කරේ ආපසු ගෙවීම් කාලය. මේ දෙවෙනි ක්‍රමය වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. ඒතර මේ ක්‍රමය අනිවාර්යයෙන්ම අපි සියලුම මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා ඒ යගයන් ඔස්සේ තමයි ගාන හදන්නේ. ඒකයි වෙනස. මේ හදන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හදද්දී අනිවාර්යයෙන්ම ගන්න ඕනේ වට්ටම් කළ මුදල් ප්‍රවාහය. ඒක අපි 165 ගත්තා. දැන් තේරුණා? හරි සර්. මතක තියාගන්න වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය අනිවාර්යයෙන්ම ගන්න ඕනේ වට්ටම් කරපු මුදල් ප්‍රවාහය. ගොඩක් තියෙනවා. ඔබට මේ මේකට කීයක් ගන්නවද ඔන්ලයින් ක්ලාස් එක? කල්ලි ගත්තේ නෑ. කල්ලි ගන්න නැද්ද? නිකන්ද කරන්නේ? ක්ලාස් එක නම් මම දන්නේ නැහැ කොහොමද ගණන් කියලා ගණන් අහලා තියෙනවා. හිතන්නේ එක සබ්ජෙක්ට් එකකට 2000ක් හරි 1000ක් හරි ඒ අතර ගන්න. හරි. එහෙනම් අපි දැන් ඉගෙන ගත්තේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය. මොනවද අපි ඉගෙන ගන්න ඕනේ මේ ක්‍රමයේ යටතේ? ඉගෙන ගන්න ඕන දේවල් තමයි එකක් ක්‍රමය මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඊළඟට ගණන් හදන්න පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් මේ දෙක ඉගෙන ගත්තා. ක්‍රමය ඉගෙන ගත්තා, ගණන් හදන්න පුළුවන්. ඊළඟ දේ තමයි කොහොමද ව්‍යාපෘතියක් තෝරගන්නේ? කොහොමද අපි ව්‍යාපෘතියක් තෝරගන්නේ? මේ ක්‍රමය යටතේ. මේ ක්‍රමය යටතේ අපි තෝරගන්න ඕනේ අඩුම ආපසු ගෙවීම් කාලයක් සහිත ව්‍යාපෘතිය තමයි තෝරගන්න ඕනේ. ව්‍යාපෘතිය තෝරගද්දී හැමතිස්සෙම අපි තෝරගන්න ඕනේ අඩුම ආපසු ගෙවීම් කාලයක් සහිත ව්‍යාපෘතිය. ඊළඟට අපි දැනගන්න ඕනේ වාසි සහ අවාසි. එතකොට මේ ක්‍රමයේ තියෙන වාසි මොකක්ද? බොහෝ විට එක්සෑම් එකේදී අහන්නේ තවත් ක්‍රමයකට සාපේක්ෂව අනිත් ක්‍රමයේ තියෙන වාසි. අපි කතා කරොත් ආපසු ගෙවීම් කාලයට සාපේක්ෂව වට්ටම් කළ ආපසු ගෙවීම් කාලයේ තියෙන වාසි මොනවද කියලා ඇහුවොත් මොකද උත්තරේ? ආපසු ගෙවීම් කාලයට සාපේක්ෂව වට්ටම් කළ ආපසු ගෙවීම් කාලයේ තිබෙන වාසි මොනවද කියලා ඇහුවොත් මොකද උත්තරේ? මුදලේ කාලීනගේ සැලකිල්ලට ගන්න. තමයි උත්තරේ. අපි ඉගෙන ගත්තා ආපසු ගෙවීම් කාලයේ තිබ්බ අඩුපාඩු දෙකක්. එකක් මුදලේ කාලීනගේ නොසලකා හැරීම, ආපසු ගෙවීම් කාලීන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම කියලා අඩුපාඩු දෙකක් ඉගෙන ගත්තා. මේ අඩුපාඩු දෙකෙන් එක අඩුපාඩුවක් දැන් මග ඇරුණා නේද? මේ ක්‍රමයේදී මුදලේ කාලීනගය සලකනවා. හැබැයි තව ප්‍රශ්නයක් තියෙනවා මේ ක්‍රමේ. මේ ක්‍රමේ තියෙන ප්‍රශ්නේ මොකක්ද? මේ ක්‍රමේ තියෙන අඩුපාඩුව මොකක්ද? ඉදිරි මුදල් ප්‍රවාහයන් සැලකිල්ලට ගන්න. අර කලින් තිබ්බ අඩුපාඩුවේ තාම එකක් ඉතුරුයි නේද? ආපසු ගෙවීම් කාලයෙන් පස්සේ මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. දැන් මේකෙත් පේනවා ඇති තුන්වෙනි අවුරුද්දේ වට්ටම් කරපු මුදල් ප්‍රවාහයක් තියෙනවා 225ක්. ඒ අගය අමතක කරලා දාලා තියෙන්නේ නේද? ඒතර මේ ක්‍රමයේ තියෙන අඩුපාඩුව තමයි
ආපසු ගෙවීම් කාලයෙන් පසු මුදල් ප්‍රවාහයන් නොසලකා හැරීම. හරි. අපි දැන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. මොනවාරි ප්‍රශ්න තියෙනවා? මොනවාරි ප්‍රශ්න තියෙනවා? මොනවාරි ප්‍රශ්න තියෙනවා? ප්‍රශ්න නැත්නම් අපි ඊළඟ ක්‍රමයට යන්න කලින් අලුත් සිලබස් එක ගැන ගොඩක් අය අලුත් සිලබස් එක ගැන විස්තර තාම හරියටම කියන්න බෑ. කොහොමද අලුත් සිලබස් එක ඉන්ට්‍රොඩියුස් කරනකොට දැන් ඉන්න අයට මොකද්ද වෙන්නේ කියලා කොහොමද අලුත් එකට මාරු වෙන හැටි එහෙම විස්තර කරයි. දැන්ට ඒ ගැන විස්තර මොකුත් නැහැ අතට. අනිත් එක ගොඩක් අය නිකන් ඔන්ලයින් ක්ලාස් එකට thank you කියලා තියෙනවා. thank you කියන්න ඕනේ මට නෙමෙයි අතටම IBSL ආයතනයට. ඔකටගේ කොස්ට් එක IBSL ආයතනය තමයි බෑ කරන්නේ. අපිට ලෙක්චර් ෆීස් ගෙවනවා. නිසා මට නෙමෙයි thank you කියන්න ඇත්තටම IBSL එකට. සර් පිළිගෙවුම් කාලය කියන්නේ ඕකමද? ඔව්. පිළිගෙවුම් කාලය කියන්නේත් මේකම තමයි. හරි අපි එනවා තව එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක් බලමු. 2018 මාර්තු ප්‍රශ්නයට ගියොත් 2018 මාර්තු ප්‍රශ්න ගන්න පොඩ්ඩක්. 2018 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ. ඒකම මොකක්ද තියෙනව නේද? ප්‍රශ්නේ තමයි වසර 4ක ආයු කාලයක් සහිත කියලා එකක් තියෙනව නේද? ප්‍රාග්ධන ව්‍යාපෘතියකින් සෙනිත් PLC විසින් සලකා බලමින් සිටි. එහෙම එකක් තියෙනව නේද? එහෙම එකක් තියෙනව නේද? හම්බුනානේ? තියෙනවා. ඔව් සර්. ඒක පොඩ්ඩක් කියවන්න බෑ. ඒ පළවෙනි එක හදන්න පුළුවන්ද බලන්න. මේක එක්සෑම් එකට ආපු වෙලාවේදී 100ට 50ක විතර මේ ගාන වැරදුනා. අන්න ඔය කට්ටියට වැරදිද කියන්නේ. ඒ ගාන වැරදුනොත් එක්සෑම් එකේදී මතක ඉන්නවා කොතනද වැරදුනේ කියලා. ඒතර දීලා තියෙනවා ව්‍යාපෘති කාලයේ අවසන් රුපියල් මිලියන 500ක් වන සුන්බු නගයක් සහිත මූලික ප්‍රාග්ධනය රුපියල් 7700ක් වෙනවා. සමාගමේ ෂෙය කිරීමේ ප්‍රතිපත්තිය සරල මාර්ග ෂෙය ක්‍රමයට අනුව වත්කම් ආයු කාලයේ පදනම් කරගෙන ලාභ ගිණුමට අය කිරීමය. සරල මාර්ග ෂෙය ක්‍රමයේ ඒ වගේ දේවල් ඊනවන ෂෙය ක්‍රමය දැන්ටමත් ඔය කට්ටිය ඉගෙන ගත්තා නේද? accounting වලදී ඉගෙනගෙන තියෙනවා. මොකද්ද මේ ඇත්තම සරල මාර්ග ෂෙය ක්‍රමය කියලා කියන්නේ? මම accounting ඉගෙනගෙන තියෙනවා නේද? මම නම් accounting ඉගෙනගෙන නැහැ. කියන්න බෑ. මොකද්ද සරල මාර්ග ෂෙය ක්‍රමය කියලා කියන්නේ? පිරිවැය ජීව කාලයෙන් බෙදීම. දැන් වෙන්නේ අවුරුද්දකට සමාන ප්‍රමාණයක් තමයි ෂෙය වෙන්නේ. කොහොමද හදන්නේ? අවුරුද්දකට ෂෙය ප්‍රමාණය හොයාගන්නේ කොහොමද? ආරම්භක පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා එන උත්තරේ ජීවන කාලයෙන් බෙදන්න ඕනේ නේද? උත්තරය තමයි අවුරුද්දකට එන ෂෙය ප්‍රමාණය හොයාගන්නේ. ඊළඟ දීලා තියෙනවා ව්‍යාපෘතිය ඇස්තමේන්තු කරන ලද ලාභ අලාභ පහත දැක්වෙන පරිදිය බදු නොසලකා හරින්න කියලා කියනවා. පළවෙනි දේ මේ දීලා තියෙන තොරතුරු වලින් ගාන හදන්න පුළුවන්. හදන්න පුළුවන් දෙයි. පොඩ්ඩක් කල්පනා කරලා කියන්න බෑ. හිතා ගන්න පුළුවන් මම උගන්වපු එක තේරෙන්නේ නැද්ද කියලා. අද උදේ පටන් ගත්ත වෙලාව කියපු දෙයක් ඔස්සේ මේ පොඩ්ඩක් අනුපාතය කියලා නෑනේ. ඇයි පොලි අනුපාතයක් අවශ්‍යයි? අහන ප්‍රශ්නේ මොකක්ද? පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මොකක්ද? ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය ගණනය කරන්න කියලා කියන්නේ. ඒතර පිළිගෙවුම් කාලය ගණනය කරන්න පොලි අනුපාතයක් ඕනේ නෑ. ඕනේ නෑ නේද? නෑ. පොලි අනුපාතයක් අවශ්‍ය වෙන්නේ වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයන්න කිව්වොත් විතරයි නේද? ඒ නිසා එක්සෑම් එකේදී කරන තව වැරද්දක් තමයි
පිළිගෙවුම් කාලය හොයන්න කිව්වහම වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයනවා. හොයන්න ඕනේ එහෙම නිකන් කාලය වැය කිරීමක් විතරයි නේද? හොඳට ප්‍රශ්නේ කියවන්න. පිළිගෙවුම් කාලය හොයන්න කිව්වොත් වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයන්න එපා. වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයන්න ටිකක් වෙලා යනවා නේද? නිකම් හදන්න බෑ මොකද මුදල් ප්‍රවාහයන් වට්ටම් කරලා ඉන්නවා. ඒතර පොලි අනුපාතය අවශ්‍ය වෙන්නේ නැහැ මේක. ඊළඟ ප්‍රශ්නේ මොකක්ද? ඔය ඔතන තියෙන ගණන්වල ෂෙයා ඇතුළත්ව තියෙනවා. මොනවද මේ දීලා තියෙන තොරතුරු? ලාභ අලාභ පහත දැක්වෙන පරිදිය නේද? අංකව මූල්‍ය කළමනාකරන අපි අවධානය යොමු කරන්නේ මොකක්ද දිහාද? හැමතිස්සෙම අවධානය යොමු කරන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය දිහා විතරයි නේද? මුදල් ලැබීම් ගෙවීම් විතරයි. අපි ඒ වගේම ඉගෙන ගත්තා ප්‍රාග්ධන අයවැය කරන පාඩමේදී මුලින්ම ඉගෙන ගත්තා පියවර. පළවෙනි පියවර මොකක්ද? අනාගත මුදල් ලැබීම් සහ ගෙවීම් පුරෝකථනය කිරීම. එතෙන්දී අපි පුරෝකථනය කරේ ලාභ හෝ අලාභද? එතෙන්දී අපි පුරෝකථනය කරේ ලාභ අලාභ නෙමෙයි. අපි පුරෝකථනය කරේ මුදල් ලැබීම් සහ ගෙවීම් විතරයි. ඒ නිසා මූල්‍ය කළමනාකරන අපිට අවශ්‍ය වෙන්නේ කෑෂ් ෆ්ලෝ එක. මුදල් ලැබීම් සහ ගෙවීම් විතරයි. දැන් ඊළඟ ප්‍රශ්නේ. දැන් ලාභය දීලා තියෙන වෙලාවකදී ඒක මුදල් ප්‍රවාහය බවට හරවන්නේ කොහොමද? මොකද කරන්නේ? ඡයවත් කරනවා. ඡය විතරක් නෙමෙයි මුදල්මය නොවන දේවල් එකතු කරලා තියෙනවා නම් අඩු කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න මුදල්මය නොවන දේවල් එකතු කරලා තියෙනවා නම් අඩු කරන්න ඕනේ. උදාහරණයක් කියන්න බෑ. මුදල්මය නොවන දෙයක් එකතු කරලා තියෙන පුළුවන්. ආදායම් ප්‍රකාශනයේදී හිතලා බැලුවොත් පොලි කියන එක සල්ලි වලින් හම්බ වෙන්න පුළුවන් නේද? මොකක්ද? ඉගෙනගෙන ඇති අඩමාන ණය අධිවෙන් කිරීම කියලා දෙයක් එහෙම ඉගෙනගෙන තියෙනව නේද? එහෙම දෙයක් අහලා තියෙනව නේද? නේද? ඒක අඩමාන ණය අධිවෙන් කිරීමක් තිබුණොත් මොකද කරන්නේ? ලාභයට එකතු කරනවා නේද? ඒක මුදල්මය දෙයක්ද? මුදල්මය දෙයක් නෙවෙයි. ඒ නිසා අඩමාන ණය අධිවෙන් කිරීම වගේ දෙයක් තිබ්බොත් අඩු කරන්න ඕනේ. ඊළඟ දේ තමයි මුදල්මය නොවන දෙයක් අඩු කරලා තිබ්බොත් නැවත එකතු කරන්න ඕනේ. මතක තියාගන්න මුදල්මය නොවන දෙයක් අඩු කරලා තිබ්බොත් නැවත එකතු කරන්න ඕනේ. මුදල්මය නොවන දෙයක් උදාහරණයක් කියන්න බෑ. මේ ගාන තිබ්බ ෂෙයා තමා තියෙන පුළුවන්. අඩමාන ණය ඌණ වෙන් කිරීම කියලා දෙයක් අහලා තියෙන නේද? ඊළඟට බොල් ණය කියලා දෙයක් අහලා තියෙන. ඊළඟට උපචිත වේදම් නේද? අපි ගිණුම් කරන්නේදී ආදායම් ප්‍රකාශනයේදී කොහොමද හදන්නේ? මුදලින් ගෙවුවත් නැතත් වර්ෂයට අදාළ ආගේ නේද දාන්නේ? එහෙම නේද? එහෙම අපි ඉගෙන ගත්තා නේද? අපි accounting වල ඉගෙන ගන්නේ ලාභය අලාභය හොයද්දී මුදලෙන් ගෙවුවා හෝ නැත වර්ෂයට අදාළ මුල වියදම දාන්න ඕනේ කියලා තමයි අපි ඉගෙන ගත්තේ නේද? නමුත් ෆයිනෑන්ස් වලට යද්දී ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මුදලෙන් කරපු ගෙවීම හෝ ලැබීම විතරයි. නිසා හොඳට මතක තියාගන්න ලාභය හෝ අලාභය තිබ්බොත් ඉස්සල්ලාම කරන්න ඕනේ මුදල් ප්‍රවාහය බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒතර මුදල් ප්‍රවාහයෙන් බවට පරිවර්තනය කරන්න මොකද කරන්න ඕනේ? මුදල්මය නොවන දෙයක් එකතු කරලා තියෙනවා නම් අඩු කරන්න ඕනේ. මුදල්මය නොවන දෙයක් අඩු කරලා තියෙනවා නම් ආපහු එකතු කරන්න ඕනේ. හරි. එහෙනම් පළවෙනි පියවර කරන්න බෑ. මේකේ ලාභයේ මුදල් ප්‍රවාහය බවට පරිවර්තනය කරන්න. ඒතර මේ ගානට අනුව දීලා තියෙන එකම දේ මොකක්ද? ෂෙයා විතරයි නේද? එහෙනම් ෂෙයා ටිකට අපි මොකද කරන්න ඕනේ? එකතු කරනවද අඩු කරනවද? එකතු කරනවා. අනිවාර්යයෙන්ම එකතු කරන්න ඕනේ. ඇයි මේ ලාභය ඇවිල්ලා තියෙන්නේ කොහොමද? ෂෙයා කියන එක අඩු වෙලා. ෂෙයා කියන එක මුදල්මය දෙයක් නෙවෙයි. ඒ නිසා ආපහු ෂෙයා ටික එකතු කරන්න ඕනේ. එහෙනම් අවුරුද්දකට ෂෙයා කීයද ඊළඟදී? අවුරුද්දකට ෂෙයා හොයාගන්න තමයි උඩ දීලා තිබ්බේ සුන්බුන්නගයක් දීලා තිබ්බා ප්‍රාග්ධන පිරිය දීලා තිබ්බා ඵලදාය ජීවිත කාලය දීලා තිබ්බා නේද? එහෙනම් අවුරුද්දකට ෂෙයා කීයද? 7700න් 500ක් අඩු කරලා 4ෙන් බෙදන්න ඕනේ නේද? දැන් පේරණි ගන්න නේද? හරි. එතකොට අවුරුද්දකට ෂෙයා කීයද? 1800 නේද? 1800 ආවේ කොහොමද? 7700න් 500ක් අඩු කරලා ඒන උත්තරේ 4ෙන් බෙදන්න ඕනේ. ඒවා අපි ඉගෙන ගත්තේ accounting වල නේද? accounting වල ඉගෙන ගත්ත දේවල් අමතක කරන්න එපා. ඒවා නැවත නැවත අවශ්‍ය වෙන්න පුළුවන් නේද? සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරද්දී අවුරුද්දකට ෂෙයා හොයන්නේ ආරම්භක පිරිවැයෙන් සුන්බුන්නගේ අඩු කරලා ඒන උත්තරේ බෙදන්න ඕනේ ඵලදාය ජීවිත කාලය. ඒත් එහෙම කරා වෙනවා 1800. දැන් 1800 මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? ලාභයට එකතු කරන්න.
ලාභයට එකතු කරාට පස්සේ අපිට මොකක්ද හම්බෙන්නේ? මුදල් ප්‍රවාහය හම්බෙනවා. ඒතර මුදල් ප්‍රවාහය ආවට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? පිළිගෙවුම් කාලය හොයන්න පුළුවන් නේද? එහෙනම් ඊළඟ පියවර තමයි මුදල් ප්‍රවාහය හොයාගන්න එක. ඒතර මුදල් ප්‍රවාහය හොයන්නේ ලාභයට එකතු කරන්න ඕනේ ෂෙයා ටික. ඒතර එනවා මුදල් ප්‍රවාහය. මම බෝඩ් එකේ ලියන්නම්. ගානක් දුන්නොත් ඉස්සලාම අරගෙන කාල රේඛාවක් හඳ ගන්න ඕනේ 1 2 3 4යි. ඉස්සලාම අපි ලියාගමු ලාභය. ලාභය හෝ අලාභ දීලා තියෙනවා අපිට 400යි රින ඉස්සලා කිව්වා වගේ ගාන මිලියන වලින් දීලා තියෙනවා නම් මිලියන වලින්ම හදන්න. ඊළඟ 1300යි 2200යි 1500. මේකට අපි එකතු කරන්න ඕනේ දැන් ෂෙයා අපිට හොයාගත්තා 1800 කියලා නේද? අවුරුද්දකට ෂෙයා 1800. බෝඩ් එක පේනවද නැද්ද? පේනවා සර්. ලාවට හරි පේනවද? පේනවා සර්. 1800යි 1800යි 1800. මේ දෙක අපි එකතු කරාම එනවා මුදල් ප්‍රවාහය. එතන එනවා 1400යි 3100යි 4000යි 3300. මේ තමයි අපේ මුදල් ප්‍රවාහය නේද? මුදල් ප්‍රවාහය ආරම්භයේ තිබ්බා. ආරම්භයේ කීයක් වැය කරාද? ආරම්භයේ වැය කරා 7700. ආරම්භයේ 7700ක ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ආරම්භයේ 7700ක ඍණ මුදල් ප්‍රවාහයක් තියෙනවා. ඊට පස්සේ 1400යි 3100යි 4000යි 3300. මේ උත්තර ආවද මොකටද? මේ උත්තරය මටම ආවද? ඔව් සර්. ඊළඟ දේ තමයි හොඳට මතක තියාගන්න මේකේ උඩම තියෙනවා සුන්බුන් නගයක් තියෙනවා නේද 500ක්. සුන්බුන් නගය කියන එකේ තේරුම මොකක්ද? වත්කම විකුණා නැවත ගන්න පුළුවන් මුදල. අවසාන අවුරුද්දේ කැෂ් ෆ්ලෝ එකට එකතු කරනවා. ඒක අනිවාර්යයෙන්ම අපේ මුදල් ප්‍රවාහයක් වෙනවද නැද්ද? අනිවාර්යයෙන් මේක අපේ මුදල් ප්‍රවාහයක් වෙනවා නේද? මොකද අනිවාර්යයෙන්ම අපි ගාව තියෙන සුන්බුන් නගය විකුණලා නම් අන්තිම අවුරුද්දේ මේ 3300ට තව 500ක් එකතු කරන්න ඕන. අන්තිම අවුරුද්දේ මුදල් ප්‍රවාහය 3800ක් වෙනවා. මේ තමයි අතර අපේ මුදල් ප්‍රවාහය වෙන්නේ. දැන් මතක තියාගන්න ඕනම ගානක සුන්බුන් නගය දීලා තිබ්බොත් සුන්බුන් නගයේ වටිනාකම අන්තිම අවුරුද්දේදී මුදල් ප්‍රවාහයට එකතු කරන්න ඕන. සමතක කරන්න එපා එක්සෑම් එකේදී සුන්බුන් නගය දීලා තිබ්බොත් ඒ සුන්බුන් නගයේ ප්‍රමාණය අන්තිම අවුරුද්දේදී එකතු කරන්න ඕනේ මුදල් ප්‍රවාහය. තේරුණාද මෙතන එනකම්? මෙතන එනකම් තේරුණාද? තේරුණා සර්. හරි එහෙනම් පිළිගෙවුම් කාලය හොයන්න. ඒතර පිළිගෙවුම් කාලය හොයන්න කියපු වෙලාවකදී වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයන්න එපා. කාලය වැය කිරීමක් විතරයි. සැකලිම වට්ටම් කිරීම අවශ්‍යතාවයක් නැහැ මුදල් ප්‍රවාහයෙන්. මොකද අහන්නේ පිළිගෙවුම් කාලය නිසා. පළවෙනි අවුරුද්දට ගියොත් 7700ක් ආවරණය කරගන්න ඕනේ 1400යි හම්බෙන්නේ. තව ඉතුරු වෙනවා 6300ක් ඉතුරු වෙනවා. පළවෙනි අවුරුද්දේදී 6300ක් ඉවර වෙනවා. ඒ නිසා අපි වෙන දෙවෙනි අවුරුද්දේදී 6300ක් ආවරණය කරගන්න ඕන උනාට අපිට හම්බෙන්නේ 3100යි. එතකොට ඉතුරු වෙනවා 3200. තුන්වෙනි අවුරුද්දේ අපිට ඉතුරු වෙනවා 3200. තුන්වෙනි අවුරුද්දේ අපි ආවරණය කරගන්න ඕන 3200ක් කීයක් හම්බ වෙනවද? 3200ක් ආවරණය කරගන්න ඕන උනාට අපිට හම්බ වෙනවා 4000ක් හම්බ වෙනවා නේද? එහෙම නේද? හරිද? තුන්වෙනි අවුරුද්දට යද්දී අපිට ආවරණය කරගන්න ඕනේ 3200ක්. අපිට කීයක් හම්බ වෙනවද? 4000ක් හම්බ වෙනවා නේද? ඒක පැහැදිලිද? එතන නිකන් පැහැදිලිද? සරල මාර්ග ක්‍රමයට ක්ෂය කරන්න කිව්වම සාර මුදල් ප්‍රවාහයට එකතු කර කර ගන්න නැද්ද එහෙම? ඒකේ මට තේරෙනවා.
කියනවා. කරන්නේ ප්‍රාදා දැන් පළවෙනි එක 1400යි. ඊට පස්සේ මුදල් ප්‍රවාහයට 3100 එකතු වෙවි එහෙම හදනවද? අපි කරේ 1800 හැම අවුරුද්දෙම එකතු කරන්නේ. දැන් උදාහරණයක් ඇටියට 1300 ලාභයක් ඇවිල්ලා තියෙනවා දෙවෙනි අවුරුද්දේ නේ. 1300 ලාභය හොයද්දී 1800ක් දැන්නම අඩු කරලා ඉවරනේ. ඒ නිසා තමයි අපි 1800ක් එකතු කරේ දෙවෙනි අවුරුද්දේ. මොකද්ද ප්‍රශ්නේ මට පැහැදිලි නෑ. පොඩ්ඩක් පැහැදිලි කරොත්. පොඩ්ඩක් ප්‍රශ්නේ පැහැදිලි කරනවා. මොකක්ද තේරුන්නේ නැත්තේ? මොකද්ද තේරුන්නේ නැත්තේ කියලා ආයෙ පොඩ්ඩක් කියනවා. මෙතන නිකන් ගාන පැහැදිලි අපැහැදිලි තැනක් තියෙනවා. සර් අර සමුචිත මුදල් ප්‍රවාහ එහෙම ගන්නවද කියලා අහන්නේ. එහෙම අවශ්‍ය නැහැ. මෙහෙම හදන්න ගියාම හරි. සමුචිත මුදල් ප්‍රවාහය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර සමුචිත මුදල් ප්‍රවාහය තමයි අපි මෙතන මේ හදාගෙන යන්නේ ඉතින් නේ. 7700ක් ආරම්භයේදී වැය කරා 1400ක් පළවෙනි අවුරුද්දේ හම්බුණා. ඉතුරු වුණා 6300ක්. ඒ දෙවෙනි අවුරුද්දට ගියාට පස්සේ 3100ක් හම්බ වෙනවා. 6300ක් ආවරණය කරගන්න ඕනේ. ඉතුරු වුණා 3200ක්. ඒත් මේ හදලා තියෙන්නේ මොකක්ද ඇත්තට? සමුචිත මුදල් ප්‍රවාහය තමයි මේ පැත්තේ මේ හදාගෙන යන්නේ ඇත්තට. නැත් විදිහ. එහෙම නේද? එහෙමනේ? 7700 1400 එකතු කරා. මේ තුන එකතු කරාම තමයි 3200 එන්නේ නේද? විතර මේ සමුචිත මුදල් ප්‍රවාහය තමයි අපි හදලා තියෙන්නේ. තේරුණාද? 3200 ආවේ කොහොමද? තේින 3200 ආවේ 7700ට 1400යි 3100 එකතු කරාම තමයි 3200 එන්නේ නේද? ඒතර මේ වල තියෙන මේ තුන එකතු. නැත්නම් දැන් අපි හොයලා තියෙන්නේ සමුචිත මුදල් ප්‍රවාහය තමයි. පැහැදිලිද නැද්ද? ඔව් පැහැදිලි. එහෙනම් දැන් මොකද උනේ? තුන්වෙනි අවුරුද්දට යද්දි 3200ක් ආවරණය කරගන්න ඕනේ. කීයක් හම්බ වෙනවද? 4000ක් හම්බ වෙනවා නේද? එහෙනම් ආපස්සු ගෙවන කාලේ කීයද? අවුරුදු 2යි. අනිවාර්යෙන් මේක ආවරණය වෙනවා අවුරුදු 2ක් 3ක් අතර නේද? දෙවෙනි අවුරුද්ද අවසානයේ 3200ක් මාස ගාන බලන්න 3200ක් ආවරණය කරගන්න ඕනේ 4000ක් හම්බ වෙනවා. මාස ගාන බලන්න 12න් වැඩි කරන්න ඕනේ. 3200 වැඩිම 4000 වැඩි කිරීම 12. නවය දශම හය. 9.10 10.10 9.6 9.6. අවුරුදු දෙකයි මාස 9.6 ආපසු ගෙවීම් කාලය වෙලා අවුරුදු දෙකයි මාස 9.6 මේ ගානේ මොන හරි තේරුණ දෙයක් තියෙනවද? හරි. ඒතර එක්සෑම් එකේ ඉන්නේ මේ වගේ ගන්න. එක්සෑම් එකේ ගාන දුන්නාම බලන්න ඕනේ විශේෂයෙන් ඉස්සල්ලාම බලන්න ඕනේ දීලා තියෙන මුදල් ප්‍රවාහයද ලාභයද කියලා. බැරි වෙලාවත් ලාභය දීලා තිබ්බොත් ලාභයේ මුදල් ප්‍රවාහය බවට ඉස්සල්ලාම හරව ගන්න ඕනේ. ලාභයේ මුදල් ප්‍රවාහය බවට හරවන්නේ මුදල්මය නොවන දෙයක් එකතු කරලා තියෙනවා නම් අඩු කරලා දාන්න ඕනේ. මුදල්මය නොවන දෙයක් අඩු කරලා තියෙනවා නම් ආපහු එකතු කරන්න ඕනේ. ත්‍රේම කරාට පස්සේ අපිට එනවා මුදල් ප්‍රවාහය. ඒතර මුදල් ප්‍රවාහය හොයාගත්තට පස්සේ අපිට හොයන්න පුළුවන් ආපසු ගෙවීම් කාලය, වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය වගේ ඕනම දෙයක් හොයන්න පුළුවන්. ඒතර පැහැදිලිද? තේරුණා නැද්ද? තේරුණා නැද්ද? තේරුණා. හරි. ඒතර මේ ලකුණු පහක් කෙලින්. නැත්නම් එක්සෑම් එක අමාරු නෑ නේද? දෙවොනට ෆේල් වෙනවා සර්. ෆේල් වෙන්නේ පාඩම් කරනදී. අපි ගියොත් 2016 සැප්තැම්බර් එක්සෑම් පේපර් එකට ගියොත් 2016 සැප්තැම්බර් 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. ගියොත් 2016 සැප්තැම්බර් 10 නෙමෙයි 2016 සැප්තැම්බර් 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස.
මේ තමයි ප්‍රශ්නේ 2016 සැප්තැම්බර් 8 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. මොකද උත්තර? හැමෝටම කියන්න පුළුවන් වෙන්න ඕනේ. අහන්නේ මොකක්ද? ව්‍යාපෘති මූල්‍යකරණයේදී ආපසු ගෙවීම් කාල පරිච්ඡේදයේ අනුවෙන් අදහස් කරන්නේ කොහොමද? මොකද ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ? මූලික ආයෝජනය අය කරගන්න ගත වෙන කාලේ ඔච්චර ලියන්න ලකුණු 5යි. ලකුණු මේ ප්‍රශ්න ලකුණු 2යි. දෙදෙසුණක් යොදාගෙන පැහැදිලි කරන්න කිව්වොත් මොකද කරන්නේ? ඉලක්කම් ටිකක් ආදේශ කරලා ආපසු ගෙවීම් කාලය හොයන්න තියෙනවා. මම බෝඩ් එකේ වන් කිව්වා වගේ නිකන් හිතන ඉලක්කම් තුනක් දාලා ආපසු ගෙවීම් කාලය හොයන්න තියෙනවා. ඊළඟට අහනවා ආපසු ගෙවීම් කාලයේ තියෙන ප්‍රධාන දුර්වලතා මොනවද කියලා. මොනවද තියෙන දුර්වලතා? මුදලේ කාලිනගේ සැලකිල්ලට ගන්නෑ. පේබැක් පීරියඩ් එකෙන් පසු ඉදිරි මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගන්න. ඔසලකා හැරි. එනදී දේශීයම ලකුණු 5ක් නේද එතනත්. ඒකේ 4 වෙනි කොටස. වට්ටම්ගත ආපසු ගෙවීම් කාල පරිච්ඡේදය කෙටියෙන් දක්වන්න. මොකද වට්ටම්ගත ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ? ඒ කියන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් බරතැබූ ප්‍රාග්ධන පිරිවැය යොදාගෙන වට්ටම් කරාට පස්සේ ලැබෙන මුදල් ප්‍රවාහයන් යොදාගෙන ආපසු ගෙවීම් කාලය හෙව්වොත් ඒකට තමයි වට්ටම්ගත ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ. මොකද වට්ටම්ගත ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ ව්‍යාපෘතියක අනාගත මුදල් ප්‍රවාහයන් ව්‍යාපෘතියේ බරතැබූ ප්‍රාග්ධන පිරිවැය භාවිතා කොට වර්තමාන අගය ගණනය කොට ඒ වර්තමාන අගයන් භාවිතා කරලා ව්‍යාපෘතියේ ආපසු ගෙවීම් කාලය හෙව්වොත් ඒකට තමයි වට්ටම්ගත ආපසු ගෙවීම් කාලය කියලා කියන්නේ. ඊළඟට මෙය ආපසු ගෙවීම් කාල පරිච්ඡේදයට වඩා හොඳ ක්‍රමයක්. හොඳයිද නරකයි? ආපසු ගෙවීම් කාලයට හොඳයි. ඇයි? හොඳයි. මුදලේ කාලනාත්මක සැලකීමක් තියෙනවා. සැලකීම චාලියනු. එතකොට කෙලින්ම ලකුණු 10ක් නේද? එක්සෑම් එක අමාරු නෑ නේද? සර් 2018 වගේ පස්සේ මේ වගේ මේ පාඩම් වලින් මේ තියරි ප්‍රශ්න අඩු කරලා වැඩිපුර ගණන් පැත්තට බර තියලා තියෙනවද? ටිකක් ඒ වගේ තියරි ප්‍රශ්න ටිකක් අඩුයි හේතුව 2018 19 පේපර් එක හදන එක නම් වෙනස් වුණා. අලුත් වෙන කෙනෙක් පේපර් එක හදන්නේ. ගණන් එන එක හොඳයි නේද? තියරට වඩා. තියරි හොඳයි. තියරි හොඳයි. ගණන් එන එක හොඳයි. සෑඳුරන්නේ නැද්ද සර් හදන එක්කෙනා ගොඩ ගන්න. එක්සෑම් එක නෑ නේද? එක්සෑම් එක හදන එක නම් දන්නේ මට වෙන පේපර් ගැන කතා කරන්නේ නැත. ඒකේ පේපර් එක හදන්නේ අපේ මම වැඩ කරන ඩිපාර්ට්මන්ට් එකේ කෙනෙක් තමයි සෙන්ට්‍රල් බැංක් එකේ. නමුත් වෙන පේපර් එක ඩිස්කස් කරන්නේ කොයි වෙලාවකවත්. හරි කවන්නේ. ඊළඟට දැන් 28යි නේද? මම මේ ගාන ගෙදරදී හදන්න බලන්න. ඊළඟ දවසේ කතා කරමු 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ. 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ. ඒකේ ආපසු ගෙවීම් කාලය ගණනය කරන්න බෑ. තව දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රාග්ධන ආයෝජනයේ පිළිගෙවුම් කාලය ගණනය කරන්න කියලා කියන්නේ. එතෙන්දී පිළිගෙවුම් කාලය හොයන්න කිව්වට පස්සේ කොයිම වෙලාවකවත් වට්ටම් කළ පිළිගෙවුම් කාලය හොයන්න එපා. සයි නිකම්ම මුදල් ප්‍රවාහයන් ටික වහගෙන පිළිගෙවුම් කාලය හදන් තින්න. මේ අපි දැන් හදුව ගානට සමානයි. මනම් ඒ ගාන හදන්න ඕඩම් පුළුවන් වෙන්නේ නේද? 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. ඕඩම් පුළුවන් නේද? මේ හා සමානයි. අපි දැන් මේ කතා කරපු ගාන වගේම කිසිම වෙනසක් නැහැ. ලාභය දීලා තියෙනවා. සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනවා කියලා කියලා තියෙනවා. හරි? ෂෙයා වීමට පසු කියන එක තේරුම මොකක්ද? ෂෙයා වීම අඩු කරලා කියලා කියන්නේ නේද? පැහැදිලිවම කියලා තියෙනවා ෂෙයා වීම අඩු කරලා කියලා. එහෙනම් මොකද කරන්න තියෙන්නේ? ප්‍රවාහයන් මුදල් ප්‍රවාහයන් මොකද කරන්න ඕනේ? ෂෙයා එකතු කරන් තියෙනවා. එච්චරයි. අපි දැන් මේ හදුව ගාන හා සමානයි. උද්දමනය ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී. ඒක අවශ්‍ය වෙන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හදන්න කිව්වොත්. අපි ඊළඟ සතියේ කතා කරමු ඒක භාවිතා කරන්නේ කොතනද කියලා.
මෙතන අපි අහන්නේ ආපසු ගෙවීම් කාලේ විතරයි අහන්නේ. ඒතර ආපසු ගෙවීම් කාලේ හදද්දී බරතබු ප්‍රාග්ධන පිරිවෙව අවශ්‍යද? ආපසු ගෙවීම් කාලේ හදද්දී බරතබු ප්‍රාග්ධන පිරිවෙව ඕනේද? අවශ්‍ය නැහැ නේද? බරතබු ප්‍රාග්ධන පිරිවෙව අවශ්‍ය වෙන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලේ හොයන්න කිව්වොත් විතරයි. නිසා මේ දීලා තියෙන උද්දම අනුපාතික අවශ්‍ය වෙන්නේ වට්ටම් කළ ආපසු ගෙවීම් කාලය හදන්න කිව්වොත් විතරයි. නමුත් මේ ගානේ අහන්නේ නිකම්ම ආපසු ගෙවීම් කාලය. ඒ නිසා ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. සැකෙද්දී හදන්න. ඒ වගේම 2018 සැප්තැම්බර් හැම ප්‍රශ්නෙම පන්ති කරන්න වෙලාව මදි. 2018 සැප්තැම්බර් 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස විතරක් හදන්න බෑ. 2018 සැප්තැම්බර් 4 වෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. ඔකට accounting වල ඉගෙන ගත්තා නේද? tax වලට හදන ලාභයයි ව්‍යාපාරයේ ආදායම් ප්‍රකාශයේ තියෙන ලාභය සමානයි. වෙනස්ද සමානයි? tax ටිකක් ඉගෙනගෙන තියෙනනේ හොම නේද? ඒ ගැන මොකක්ද තියෙන අදහස? නෑ වෙනස් වෙන්නේ ඇයි ප්‍රධාන වශයෙන්? ලාභ හංගන හින්දා නෙවෙයි. ඒ හොර වැඩක්නේ. නැත්නම් වෙනස් වෙන්නේ ඇයි? සමහර වියදම් තියෙනවා ටැක්ස් වලට අනුමත වියදම් තියෙනවා. සමහර ඒවා ටැක්ස් වලදී අඩු කරන්න දෙන්නේ නැහැ. සමහර ඒවා ටැක්ස් වලදී අඩු කරන්න දෙනවා. ඒ වගේම ෂෙයා කරද්දී සමාගමේ සමහර වත්කම් 120 ගානේ ෂෙයා කරාට ටැක්ස් වලට යද්දී ඊට වඩා වැඩි ගාණක් දෙන්නත් පුළුවන්. ඊට වඩා අඩු ගාණක් වෙන්නත් පුළුවන් නේද? එහෙම නේද? හරි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගෙන මේක හදනවා. නිකන් හින්ට් එකක් දුන්නේ. ඒ මං කියප දේ අවශ්‍ය නම් මේක හදන්න එක. මේ ගාන කොහොමද මේ කොපි කොහොමද මේ ගාන පන්ති හදනවා. දැන්ට පොඩ්ඩක් තනින් හදන්න බලන්න. මේ ගාන චුට්ටක් වෙනස්. ඒක අර මං කියපු කතාව තමයි අවශ්‍ය වෙන්නේ. අපි ටැක්ස් වලට හදන ප්‍රොෆිට් එකයි නිකන් සමාගමේ ප්‍රොෆිට් එකයි පොඩ්ඩක් වෙනස්. ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ සමහර ඒවා ටැක්ස් වලදී අඩු කරන් දෙනවා. සමහර ඒවා ටැක්ස් වලදී අඩු කරන් දෙන්නේ නැහැ. අනිත් එක තමයි ෂෙයා කරන ප්‍රතිශත ටැක්ස් වලදී අපේ ව්‍යාපාරයේ ගත්තොත් වෙනස්. ඒක ඔළුවේ තියාගෙන එහෙනම් 2018 සැප්තැම්බර් 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසයි කලින් කිව්වේ මොකක්ද 2019 මාර්තු 4 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටසයි හදන්න. හරි එහෙනම් අපි ඉතුරු ටික ඊළඟ දවසේ කතා කරමු.